හරි. ඒකත් එක්කම අපි දැන් යමු ප්‍රශ්න අංක 2ට. ප්‍රශ්න අංක 2 තියෙනවා වගුවක්. අපි මේ වගුව සම්පූර්ණ කරමු. ඒ එක්කම මම බෝඩ් එකට ගන්නවා අර පද පහේ සමීකරණය. ඔය ප්‍රශ්න අංක 2 තියෙන්නේ පිටුවන්ක 10. පිටුවන්ක 10 මම මේ බෝඩ් එකේ ලියන සමීකරණය ලියා ගන්න. මොකද සමීකරණය? වත්කම් එකතු කිරීම වියදම් සමානයි ප්‍රාග්ධනය වගකීම් ආදායම් මේ දෙන්නගේ වැඩිවීම හර අඩුවීම බැර. අය පොතේ පිටුවන්ක 10 උඩින් ලියා ගන්න. ඊළඟට ප්‍රාග්ධනය වගකීම් ආදායම් යටතේ ලියන්න වැඩිවීම බැර අඩුවීම හර වශයෙන්. හරි. අපි දැන් පටන් ගමු බලන්න දිත්ත සටහන කොටලා ගන්න. කලින් කරන්නේ වගේ. එකලවෙක් ගන්නවා ප්‍රාග්ධනය අඩුවීම ප්‍රාග්ධන ගිණුම ලියන්නේ නැත්තේ ඇයි කියලා. ඒක තමයි කිව්වේ. විශේෂ ගිණුම් තියෙනවා. විකුණුම් ගිණුම, ප්‍රාග්ධන, ගැණුම් ඒ තොරතුරු මම ඒකනේ කිව්වේ උදේ සෙෂන් එකේ ඉන්ටර්වල් එකට කලින්. අපි ප්‍රාග්ධනයේ අර ගැණිලි ප්‍රමාණය තත්ත්ව ප්‍රකාශයෙන් පෙන්වන්න ඕන. කේවල සම්ව්‍යාපාරයක නම් අපි අයිතිකරු මෙපමණ ප්‍රමාණයක් යෙදෙව්වා. මෙපමණ ප්‍රමාණයක් ව්‍යාපාරයෙන් කාල පරිච්ඡේදය ගත්ත කියලා තත්ත්ව ප්‍රකාශයෙන් පෙන්වනවා. සමාගමකත් ඒ ආකාරයෙන්මයි. සමාගමක අයිතිකරුවන් මුදල් යොදවන ආකාරය ව්‍යාපාරයෙන් කිසියම් නිශ්චිත කාලයක අපි 2021 කියලා 21 1 ඉඳන් 12 31 දක්වා කාලය තුල අයිතිකරුව ව්‍යාපාරේ මුදල් කොපමණ දුන්නද ව්‍යාපාරේ මුදල් කොපමණ ගත්තද කියන හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය පෙන්වන්න ඕන. පෙන්වන්න නම් මොකද කරන්න ඕනේ? ඒ තොරතුරු වෙන කරලා අපි වර්ග කරලා ලියා ගන්න ඕන. ඒ නිසා ප්‍රාග්ධන ගිණුමේ අඩු වෙන ප්‍රමාණය ප්‍රාග්ධන ගිණුම හර කළොත් වෙන්නේ අර තොරතුරු සම්පීඩනය කර ගැනීමෙන් ගැටලු වෙන්න පුළුවන්. අන්න ඒ කාරණා හේතුවෙන් ප්‍රාග්ධනයේ අඩුවීම, විකුණුම් අඩුවීම, ගැණුම් ගිණුමේ වෙන අඩුවීම එක නාපසු යවුම් ඒ වගේ තැන්වලදී අපි වෙනත් ගිණුමක් පාවිච්චි කරන අඩුවීම ලියන්න. ගැණිලි ගිණුම ගැණුම් ගිණුම බැර වෙන අවස්ථා මොනවද? ගැණිලි ගිණුම බැර වෙන්නේ නැහැ. ගැණිලි ගිණුම බැර වෙනවා එකක් තැනකදී වැරදි නිවැරදි කළොත්. තාම එතෙන්ට ගියේ නැහැනේ. වැරදීමකින් අපි හිතමු ඔන්න වියදමක් මම මේ සකසයි කරන අයට කියන්නේ මීට පෙර කොමර්ස් ඉගෙන ගත්ත අය මේක අහගෙන ඉන්න අවශ්‍ය නැහැ කන් දෙකෙන් ඉගෙන ගන්න. වැටුප් වියදම ගැණිලි ගිණුමට හර කරනවා. මුදල් බැර වැටුප් ගිණුම හර කරනවා වලට ගැණිලි ගිණුම හර කරනවා. පසුව හමු වෙනවා වරද. දැන් මොකද වෙන්නේ? ගැණිලි ගිණුම බැර කරලා වැටුප් ගිණුම හර කරලා ගන්නනේ. ඒ කියන්නේ ගැණිලි ගිණුමේ වරදක් සිදු වෙලා ඒක නිවැරදි කරන්න බැර කරන අවස්ථාවකදී හැර ගැණිලි ගිණුම බැර වෙන්නේ නැහැ. ගැණුම් ගිණුමත් එහෙමයි. ගැණුම් ගිණුමිනුත් බැර කරන්න පුළුවන්. ගැළපිලි කරන අවස්ථාවකදී භාණ්ඩ ආපසු යැවීම ගැණුම් ගිණුමේ බැර වෙන්නේ නැහැ. අපිට ඉස්සරහට ඒක ඉගෙන ගන්න පුළුවන්. ප්‍රාග්ධන ගිණුමේ හරපැත්ත සඳහන් වන්නේ මොන සමීකරණද? පැහැදිලි නෑ. පොඩ්ඩක් ආයෙත් ඒවල කියන්න. ප්‍රාග්ධන ගිණුමේ හරපැත්ත, ඒ කියන්නේ ප්‍රාග්ධන ගිණුමේ හරපැත්ත කියන්නේ හර කරනවා කියන්නේ ගැණිලි ගිණුමට ගෙනියන දේවල්නේ. ඒක සමීකරණේ නම් ප්‍රාග්ධනයේ අඩුවීමක් ලෙස ලියා ගන්නවා. ඒක දන්නේ අහන්නේ. අයිතිකරු මුදල් යොදවද්දී ඒක ප්‍රාග්ධනයේ එකතු වෙනවා. අයිතිකරු මුදල් ගත්තොත් ඒක ප්‍රාග්ධන අඩුවීමක් වශයෙන් සමීකරණයේදී ලියනවා. ලෙජරේදී ඒක ගැණිලි ගිණුමේ ලියන්නේ. හරි. අපි දැන් යනවා ප්‍රශ්න අංක 2ට.
ප්‍රශ්නාංක දෙකේ කියනවා පළවෙනි ගනුදෙනුව රුපියල් ලක්ෂ 6ක් යොදා ව්‍යාපාරය ආරම්භ කිරීම. දැන් මම දිත්ත බලපෑම දීලා තියෙනවනේ. අපි දැන් දිත්ත සටහන කොට නගන්නවා යන්නේ. දැන් අර කලින් ලෙජරේ වාර්තා කළා වගේ ප්‍රශ්නාංක දෙක ලෙජරේ වාර්තා කරන කලින් අපි ඩබල් එන්ට්‍රි කොට නගන්න යන්නේ. දැන් ඔයාට දිත්ත බලපෑම දෙනවා. මුදල් ව්‍යාපාරයට ආයෝජනය කළා මොකද වෙන්නේ? මුදල් වත්කම වැඩි වෙනවා. දෙක ප්‍රාර්ථනය වැඩි වෙනවා. දැන් අපි බලමු. ඔයාගේ පොතේ උඩින් ලියාගත්තා. නැත්නම් දැන් මගේ වීඩියෝ එක බලන නිසා දැන් ඔයා ගෙදරදී වැඩ කරද්දී උඩ ලියාගෙන සමීකරණයත් එක්ක ඩබල් එන්ට්‍රි කොට ගන්න උත්සාහ කරන්න ඕන. දැන් මායක වැඩ කරද්දී තිරේ කියන මේ සමීකරණය බලන්න පුරුදු වෙන්න. ලක්ෂ 6කින් ව්‍යාපාරයට මුදල් යොදවම මුදල් වත්කම වැඩි වෙයි. දැන් මෙතන ගන්නවනේ මෙහෙම ලියලා තියෙනවා. මම ලියලා තියෙනවා පළවෙනි බලපෑම මුදල් වත්කම වැඩි වෙයි. එතකොට වැඩි වෙන අයිටමය ගිණුමට ගන්න ඕන නම් බොහෝ වෙලාවට මෙන්න මෙතනින් ගන්න පුළුවන්. ඒක මොන වර්ගයේ ගිණුමක්ද කියලා දෙවෙනි හරයෙන් කියනවා. මොකද මුදල් කියන්නේ වත්කම. තව ගන්නද කියනවා මෙහෙම. ණය හිමි වගකීම වැඩි වෙයි. ණය හිමියෝ කියන්නේ කවුරුද කියලා මම පැහැදිලි කරනවා දෙවෙනි පදේ මොකද්ද? වගකීම. අන්න එහෙම වාට පළවෙනියට යෙදෙන යෙදුමේ තේරුම දෙවෙනි පදයෙන් බොහෝ වෙලාවට ගන්න පුළුවන් මම මේ පැහැදිලි කරපු ආකාරයට. හරි. දැන් මම කියමින් ඉන්නේ පළවෙනි ගණිතේවනේ. පළවෙනි ගණිතේ මුදල් වත්කම වැඩි වෙනවා. එහෙනම් බලමු. වත්කමක් වැඩි වෙනවා. වත්කමක් වැඩි වෙද්දි මොකද්ද වෙන්න ඕනේ කියනකොට? හර වෙන්න ඕනේ යගේ. එහෙනම් අපි ලියමු දැන් දිත්ත සටහන වගේ උඩ නෙවෙයි තුන්වෙනි තීරුවේ දිත්ත සටහන ඉඳ තියෙනවා. මේ ටියුට් එක print කරගත්තේ නැති අය පොතේ දිනේ යොදන්න. මේ මම බෝඩ් එකේ කරන ආකාරය කරන් දිනේ යොදන්න ඩබල් එන්ට්‍රි එක ලියන්න. මුදල් ගිණුම හර මුදල් ගිණුම හර දෙවනි බලපෑමයි කියන්නේ ප්‍රාර්ථනය වැඩි වෙනවා. ඇයි? අයිතිකරු විසින් ව්‍යාපාරයට යොදවන මුදල අනාගතයේ අයිතිකරුවාට ගෙවන්න ඕන. අනාගතයේ අයිතිකරුවාට ගෙවන්න තියෙන ශේෂය අපි කියනවා ප්‍රාර්ථනය කියලා. දැන් ගෙවන්න තියෙන ශේෂය මොකද වුනේ? වැඩි වුණා. ගෙවන්න තියෙන ශේෂය වැඩි වුණා. ප්‍රාර්ථනය වැඩි වුණා. මොකද වෙන්න ඕනේ කියන්නේ? බැර වෙන්න ඕන. ප්‍රාර්ථනය වැඩි වීම බැර. එහෙනම් අපි ලියමු දෙවන සටහන. ප්‍රාර්ථන ගිණුම බැල. දින 1.3 ණයට විකුණුම් ආදායම. හතර බලන්න බලෙන් ටික. හරි. අපි ණයට විකුණුම් ආදායම දැන් ගිණුම්ගත කරනවා. ණයට විකුණුම් වලදී ණයගැති වත්කම වැඩි වෙනවනේ. ඒ කියන්නේ අපට අපේ ව්‍යාපාරයට එනවා ගනුදෙනුකරුවෙක්. එයා අපෙන් මේ මොහොතේ භාණ්ඩ මිලදී ගන්නවා. භාණ්ඩ මිලදී ගන්නවා. හැබැයි මෙයා අපිට මුදල් ගෙවනවද? මුදල් ගෙවන්නේ නැහැ. මුදල් ගෙවන්නම් කියලා අපෙන් තොගයක් මිලදීගෙන යනවා. එතෙන්දී පළවෙනි බලපෑම තමයි ණයගැති වත්කම වැඩි වෙනවා. අන්න මේකට තමයි අපි අර තව නමක් කිව්වේ මොකද්ද? වෙළඳ ලැබිය යුතු දෑ. මෙයා භාණ්ඩ විකිණීම හරහා අපට ලැබෙන තියෙන ශේෂයක් නිර්මාණය වුණා. අපි ඒකට කියනවා වෙළඳ ලැබිය යුතු දෑ කියලා. නමුත් අපි දැනට ණයගැතිය කියලා හිතාගත්තම ඇති මුදල් ලැබෙන තියෙන කෙනෙක්. එයා අපට වත්කම. ඇයි? එයා අපට ණය වෙලා නේද දැන්? අපේ භාණ්ඩ ලබා ගත්ත නැත්නම් සේවයක් ලබා ගත්තා. ඒකට මුදල් ගෙවන්නම් කියලා පොරොන්දු වුණා. ඔයාට මුදල් ගෙවන්නම් කියලා මම පොරොන්දු වුණා නම් මම ඔයාගේ වත්කම. ඒ අනුව ණයගැති වත්කම දැන් වැඩි වෙනවා. ණය විකිණීම හරහා බලන්න. වත්කම් වැඩි වෙනවා. මොකද වෙන්න ඕනේ කියන්නේ? හර වෙන්න ඕන. එහෙනම් අපි හර කරමු. ණයගැති හර කරමු. වෙළඳ ලැබිය යුතු දෑ ගිණුම හර කරනවා. ණයගැති ගිණුම හර කරනවා. මම ලියන්නේ ණයගැති කියලා. දෙවෙනි බලපෑම විකුණුම් ආදායම වැඩි වේ. ණයට විකුණුමත් විකුණුම් ආදායම වැඩි වෙනවා කියනවා. ආදායම් වැඩි වෙනවා. ආදායමක් වැඩි වෙනවා. බැර වෙන්න ඕන. භාණ්ඩ ටික අරගෙන ගියා නම් ණයගැති අපිට මුදල් ගෙවුවේ නෑ. හැබැයි අපේ භාණ්ඩ ටිකක් එයා අරන් ගියා නම් ඒ අනුව අපි උපයාගත්ත ආදායම. ආදායමක් උපයාගත්ත කියන්නේ සල්ලි ලැබෙනවා කියන එකම නෙමෙයි.
ඇයි මෙයා දැන් අපිට දැන් බැඳිලා ඉන්නේ මුදල් ගෙවන්නම් කියලා. ඒ අනුව අපේ ආදායම හඳුනා ගන්නවා. ආදායම වැඩිවීම ආදායම් ගිණීම කියන්නේ කොහේද? බැර පැත්තේ. ආදායම් වැඩිවීම බැර. ඒ අනුව මොන ගිණුමද බැර වෙන්නේ කියලා කියන්න. ආදායම් ගිණුම නෙමෙයි. විකුණුම් ගිණුම බැර. විකුණුම් කියන ආදායමනේ වැඩි වෙන්නේ විකුණුම් ගිණුම බැර. දැන් මාර ප්‍රශ්නයක් එන්න පුළුවන්. සල්ලි ලැබුණ නැත්නම් ආදායමක් හඳුනගන්නේ කොහොමද? සල්ලි ලැබුණ නැත්නම් ආදායමක් හඳුනගන්නේ කොහොමද? දැන් මෙතන ඉන්න පුළුවන් ව්‍යාපාර කරන අය. නැත්නම් ව්‍යාපාර, ගෙදර ව්‍යාපාර කරන දෙමව්පියෝගේ ළඟ මෙතන ඉන්න පුළුවන්. අම්මා තාත්තා අපිට ඉඳගෙන ආමගේ වීඩියෝ එක අහගෙන ඉන්නවා වෙන්න පුළුවන්. සල්ලි ලැබුණ නැත්නම් දැන් ඒ ව්‍යාපාර කරන අය නෙමෙයි. ඉන්කම් එකක් ආව කියන්නේ මොකද්ද? ආදායමක් උපයාගත්ත කියන්නේ යාන සල්ලි ලැබුණ කියන එක උන්කලාට අදහස් කරන්නේ. ඉනුම් කරන ඒටි එකට වඩා පොඩ්ඩක් වෙනස් වෙනවා. අපි යමු සංකල්පයක් බලන්න අද. උපලබ්ධි සංකල්පය. පිටු අංකය කිව්වොත් 30. පිටු අංකය 34. පිටු අංකය 34. ටියුට් එක නැති අයත් ඇති නේද? මම යාළුවට ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. ආදිනවා. ගණන් කරුවේ ඉස්සරහට ඇවිල්ලා කියනවා මට රුපියල් 30000කට මේ බාණ්ඩ ටික දෙන්න. නැත්නම් ව්‍යාපාරය ඔෆර් කරනවා ගාණක්. මෙන්න මේ මුදල රුපියල් 30000කට මේ බාණ්ඩ ටික දෙන්න. ඒ අනුව ගැනුම්කරු ව්‍යාපාරයේ තිබෙන බාණ්ඩවල අයිතිය ලබා ගත්තොත් මෙයා අපට මුදල් දුන්නත් නොදුන්නත් ආදායම හඳුන ගන්න පුළුවන්. දැන් විභාගෙදී මෙහෙම අහනවා. උපලබ්ධි සංකල්පයෙන් කියවෙන්නේ නිවැරදි වාක්‍ය තෝරන්න. මුල්ම එකේ දෙනවා මෙහෙමයි. බාණ්ඩවල අයිතිය ගැනුම්කරුගෙන් විකුණුම්කරුට මාරු වූ විට දැකලා පුරුදුයි වගේ වෙලාවත් ඉතුරු කරගන්නත් උන ගහලා දැම්ම උත්තරේ හරි කියලා. මොකද කිව්වේ හැබැයි පළවෙනි එකේ මොකද තියෙන්නේ? ආදායමක් උපලබ්ධි වෙන අවස්ථාවල සලකිය යුත්තේ ගැනුම්කරුගෙන් බාණ්ඩවල අයිතිය විකුණුම්කරුට මාරු වූ විටය. හරිද? වැරදි. මොකක්ද දෙන්න ඕනේ? විකුණුම්කරුගෙන් බාණ්ඩවල අයිතිය කාට දෙන්න ඕනේ? ගැනුම්කරුට. මෙයා මුදල් ගෙව්වාද නොගෙව්වාද කියලා හොයන්න එපා. මම භාණ්ඩයක් විකුණන්න තබා කියලා තියෙනවා නම් ඒ භාණ්ඩවල අයිතිය තව කෙනෙක් පවර ගත්තා නම් එතකොට මට ඒ භාණ්ඩවල අයිතියක් තියෙනවද? නැහැනේ. එකම භාණ්ඩ දෙන්නෙක්ට අයිති වෙන්න බෑනේ. මම කියන්නේ ගිණුම් කරන්නට අනුව. නේද? ගිණුම් කරන්නට අනුව මගේ සතුව තිබූ භාණ්ඩයක් තවත් කෙනෙකුට අලෙවි කළා කියන්නේ මුදල් ලබාගෙනම අලෙවි කළා කියන එක නෙවෙයි. මුදල් වටිනාකමට ලබා දුන්න කියන එක. මෙයා මුදල් ගෙවීම පසුබ කරයි. එහෙනම් ණයට විකිණීම විකුණුම් ආදායමක් ලෙස හඳුනා ගන්නවා. ණයට විකිණීම විකුණුම් ආදායමක් වශයෙන් හඳුනාගන්නේ ඇයි? ඒ වල විට ගැනුම් කරුට බාණ්ඩවල අයිතිය මාරු වූ නිසා. සේවා සපයන ව්‍යාපාරයක් නම් සේවාව සපයලා අවසාන වෙන්න ඕන. අපි හිතමු මෙහෙම එක නීතිඥ මහත්මයෙක් ඉන්නවා. ඒ නීතිඥ මහත්මයා උසාවියේ පෙනී හිටින ඔන්න කාර්යයක් බාර ගන්නවා. කෙනෙක්ගේ නඩුවක් වෙනුවෙන් පෙනී හිටින්න කියලා බාර ගන්නවා. හැබැයි මේ නීතිඥවරයා කියනවා මම උසාවියට එන්න කලින් මට ඇඩ්වාන්ස් එකක් විදියට රුපියල් 50000ක් දෙන්න ඕන. දැන් අර සේවාව ලබා ගන්නා කෙනා උසාවි දිනයට කලින් 50000 නීතිඥ මහත්මයාට දෙනවා. ඒක නීතිඥවරයාගේ ආදායමක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්ද? ලැබුවහම බෑ. ආදායමක් වෙන්නේ නැහැ. ආදායමක් වෙන්නේ මොන අවස්ථාවේද? මේ මුදල ලබා ගැනීමට අදාළ කාර්ය නිම කළායින් පසුව. උසාවියේ පෙනී සිටීම නම් එදා උසාවියේ පෙනී ඉඳලා ඒ මුදල් ගෙවුවා අය වෙනුවෙන් තමන්ගෙන් ඉටු වෙන්න ඕන කාර්ය නීතිඥවරයා ඉටු කරන්නේ මොන මොහොතේද? අන්න එතනින් පසු තමයි ආදායමක් වෙන්නේ. එතකම් ඒකයට වගකීමක්. වගකීමක් වෙන්නේ ඇයි කියලා මම ඉදිරියේදී කතා කරන්න. දැනට ඔයාලට උපලබ්ධි සංකල්පෙට මතක් කරන්න ඕන උනේ. උපලබ්ධි සංකල්පෙම මොකක්ද කියන්නේ? ණයට විකිණීමක් ආදායමක් හඳුනා ගැනීමක් ලෙස සටහන් කරන්න පුළුවන්. ඒ ලියුවේ මුදල් ලැබුණේ නැහැ. හැබැයි විකුණුම් ආදායම ලිව්වා. මොන සංකල්පයෙන්ද? උපලබ්ධි සංකල්පය යන්නේ. ඒ වගේම තව සංකල්පයක් මේ දෙක. අයිතිකරු දුන්න මුදල අයිතිකරු ගෙවන්න තියෙන ශේෂයක් ලෙස ලියාගත්තා. මොන සංකල්පයෙන්ද? ව්‍යාපාර ඒකක සංකල්පය අනුව. ණයගති හර විකුණුම් බැල කරා විකුණුම් ආදායම හඳුනාගත්ත ණයට විකුණුවත් මොන සංකල්පයෙන්ද? උපලබ්ධි සංකල්පය අනුව. ඒ වගේමයි මේ අවස්ථා දෙකේදීම තවත් සංකල්පයක් අපි උපයෝගී කරගත්තා. මොකද්ද?
මේ අවස්ථා දෙකේදීම තවත් සංකල්පයක් මේකට දායක කරගන්නවා. මොකද්ද? මූල්‍ය මිනුම් සංකල්පය. මොකක්ද ඒක කියන්නේ? මූල්‍ය මිනුම් සංකල්පය අපි පහුගිය වීඩියෝ එකේ සාකච්ඡා කරා. මූල්‍ය මිනුම් සංකල්පයෙන් කියනවා කිසියම් ගිණුම් කරන යෙදවීමකට මූල්‍ය වටිනාකමක් තියනවා නම් ඒක පොත්වල ලියන්න පුළුවන් කියලා. තවත් විදිහකින් කිව්වොත් මූල්‍ය වටිනාකමක් නැමැති කිසිම ගණනුවක් හෝ සිද්ධියක් පොත්වල වාර්තා කරන්නේ නැහැ. අයිතිකරු මුදල් යෙදවීමේ මූල්‍ය වටිනාකමක් තිබුණා. ණය දෙවීමේ වටිනාකම මුදලින් මනින්න පුළුවන් පොත්වල ලිව්වා. මොන සංකල්පයෙන්ද? මූල්‍ය මිනුම් සංකල්පයෙන්. හැබැයි වැඩිපුරම දායක වූ සංකල්පය මොකද්ද? ප්‍රධානම දායක වූ සංකල්පය මොකද්ද? මෙතෙන්දී නම් ඒකක සංකල්පය, මෙතෙන්දී නම් උපලබ්ධි සංකල්පය. ඒ වගේ දරුවනේ එකම ගණුව හෝ සිද්ධිය ගිණුම්ගත කරද්දී ඒ ගණුව පොත්වල ලියන්න සංකල්ප කිහිපයක් උදව් කරනවා. එක සංකල්පයකිනුත් කියන පොත්වල ලියන්න කියලා, තවත් සංකල්පයකිනුත් කියන පොත්වල ලියන්න කියලා, තවත් එකකිනුත් කියන පොත්වල ලියන්න කියලා. දැන් මේ වගේ අවස්ථාවක් තමයි අපි සාකච්ඡා කරේ. ඒ විතරක් නෙවෙයි. මේකට තව සංකල්පයක් උදව් වෙනවා. මම ඒක දැම්ම කියන්නේ නැහැ. මොකද මේ සංකල්ප ගැන අපි සාකච්ඡා කළේ නැති නිසා. ඒ නිසා ඓතිහාසික පිරිවැය වගේ සංකල්ප තව තියෙනවා. ඒවා සාකච්ඡා කරාම ඒවත් මෙතෙන්ට උපයෝගී වෙනවා කියලා මම පැහැදිලි කරලා දෙන්නම්. හරි. අපිට දක්ට ඇති. ඔන්න එන උපලබ්ධ සංකල්පය කතා කරා. මොකද එකෙන් කියන්නේ ආදායමක් උපලබ්ධි වෙන අවස්ථාව වෙනතුරු ආදායම පොත්වල ලියන්නේ නැහැ. ආදායමක් උපලබ්ධ වෙනවා කියන්නේ මොකද්ද? මුදල් ලැබීමද? නෑ. මොකද්ද? සේවාවක් නම් සේවාව සපයලා අවසන් වෙන්න ඕන. භාණ්ඩ විකිණීමක් නම් භාණ්ඩ වල අයිතිය ගැනුම්කරුට මාරු වෙලා අවසන් වෙන්න ඕන. හරි. ඒකත් ඔබේ තියාගෙන අපි ආයෙ අපේ ප්‍රශ්නෙට යමු. ප්‍රශ්නාංක දෙකේ අපි ඉන්නේ. ණයට විකුණුම් ගිණුම් ගත කළා. ණයක තිහර විකුණුම් බැර කළා. 1.5 ආපසු යමු. මොකද්ද මේ ආපසු යමු කියන්නේ? ණයට විකුණු භාණ්ඩ නැවත නායකයන් විසින් හරවා එවීම. කාටද? අපට. අපේ විකුණුවේ. අපි විසින් ණයට විකුණු භාණ්ඩ කොටසක් නායකයන්ගේ විවිධ ගැටලු හේතුවෙන් අපි වැරදි භාණ්ඩ තමයි යවලා තියෙන්නේ. නැත්නම් වැරදි මිලකට යවලා තියෙන්නේ. අපි පොරොන්දුලා 50ට විකුණන්නම් කියලා අපි නමුත් ඉන්වොයිස් එක හදලා තියෙන්නේ 60 ගාන. වැඩි මිලක් දාලා. අඩුවෙන් දැම්මොත් ඉන්න හරවල එවන්න ගන්නෑ. අනේ ඔයා අපිට විකුණනවා කිව්වේ 50ට. ඇයි බිල හදලා තියෙන්නේ 40ට. අඩුවෙන් ඔයා අපෙන් සල්ලි ගන්නේ මට එහෙම අඩුවෙන් සල්ලි ගන්න ගෙවන්න බෑ. ගෙවනවා නම් 50 ගාන ගෙවන්න නම් තමයි එහෙම වෙන්නේ නැහැ. අපි නෑගෙන් කියු නේද? ඒ නිසා වැඩි මිලකට මිල සඳහන් කරලා යවුවොත්, වැරදි භාණ්ඩ යවුවොත්, කල්ලිකුත් වූ භාණ්ඩ යවලා නම් නැත්නම් ප්‍රවාහනයේදී භාණ්ඩ විනාශ වෙලා වගේ තියෙනවා නම් අන්න අපේ නායකත්වය නැවත අපේ භාණ්ඩ ටික හරවා එවනවා. අපි ඒකට කියනවා ආපසු එවු. ණයට විකුණුම් ආදායමේ අඩුවීමක්. මොකද? ණයට විකුණුම් ආදායමේ අඩුවීමක්. අපසු එවු. හරි. තිත්ත බලපෑම. විකුණුම් ආදායම අඩුවේ, ණයගතිවත්කම අඩුවේ. ඔන්න හොඳට අපි ආයෙත් ආවා. ණයට විකුණද්දී මොකද වුනේ? ණයට විකුණද්දී බලන්න එකයි තුන දිත්ත බලපෑම ණයගතිවත්කම වැඩි වුණා, විකුණුම් ආදායම වැඩි වුණා. ඒ විකුණුම් භාණ්ඩ ආපසු එවද්දී විකුණුම් ආදායම වැඩි වුණු විකුණුම් ආදායම අඩු වුණා, ණයගතිවත්කම අඩු වුණා. සාධාරණයිනේ. වැඩි වෙනකොට මෙහෙම නම් අඩු වෙනකොට මෙහෙමයි. නමුත් මෙතෙන්දී ඔන්න අපේ ගිණුම මාරු වෙනවා. විකුණුම් ආදායම අඩු වෙන්නේ නේද? බලන්න. ආදායම් වැඩිවීම බැර. විකුණුම් වැඩිවීම බැර කරනවා. 1.3. 1.5 ආදායම් අඩුවීම. ආදායම් අඩුවීම මොකද වෙන්න ඕනේ? හර. හැබැයි විකුණුම් හර කරනවද? නෑ. භාණ්ඩ නායකයන් විසින් ආපසු එවද්දී විකුණුම් වෙනුවට අපි හර කරන්නේ ආපසු එවුම් ගිණුම. ආපසු එවුම්. ඔයා ලිස්ට් එකක් ලියාගත්ත නේද කලින්? කලින් ගන්නේ. මොනවද ලියුවේ? තොග මිලට ගැනුම් කොහෙද හර කරනවා කිව්වේ? ගැනුම් හර. නාටකත්වක හරවා යැවීම මම කෙටියෙන් කියනවා. නාටකත්වක හරවා යැවීම ආපසු යවුම් ගැනුම් බැර කරන්නේ ආපසු යවුම් බැර. ප්‍රාග්ධනය අඩුවීම ප්‍රාග්ධන කිරීම හර කරන්නේ නැහැ. ප්‍රාග්ධනය වැඩි වෙද්දී ප්‍රාග්ධන කිරීම බැර කරා. ප්‍රාග්ධනය අඩුවීම ප්‍රාග්ධන කිරීම හර කරන්නේ නැහැ. කොහොමද හර කරන්නේ? ගැනිලි හර මෙඩිකල් ආලියා ගත්තනේ. දැන් ලියන්න. විකුණුම් අඩුවීම. එහෙම නැත්නම් වරහන් ලියන්න. ආපසු එමු.
ආපසු එවුම් වලදී මොකද වෙන්නේ? විකුණුම් අඩුවීම විකුණුම් ගිණුම හර වෙන්න ඕන නේද? ආදායම් අඩුවීම ආදායම් ගිණුමේ හර පැත්ත ලියන්නේ. හැබැයි විකුණුම් ගිණුමේ බැල් කරාට විකුණුම් ගිණුමේ හර වෙන්නේ නැහැ. කවුද හර වෙන්නේ? ආපසු එවුම්. ආපසු එවුම් හර. අනේ සර් තව තියෙනවද? නැහැ. තවත් නැහැ. ඒ අවස්ථාව අනුව ගිණුම මාරු වෙන තවත් නැහැ. නෑනේ. ඔය ටික විතරයි. ඔයා අපෙන් අහන්නේ අපි දන්නේ නැද්ද? ඔයාලා දන්නේ නේද? මේක විතරයි අපිට දැන් ලෙජරේ හදාගෙන යද්දි ගිණුම මාරු වෙන අවස්ථාවන් ටික. කඩපාඩම් කරන්නද එහෙනම්? ඕන නැහැ. මේවා කඩපාඩම් කරන්න එපා. ඩබල් එන්ට්‍රි කවදාවත් කඩපාඩම් කරන්න එපා. කඩපාඩම් කරන්න ගිහලා තමයි වැඩේ අරගත්තේ. ඕල් ලෙවල් බන්දේදී ඩබල් එන්ට්‍රි කඩපාඩම් කරන්න ගිහලා තමයි කොමර්ස් එපා වුනේ. ආයෙ වරද්ද කරන්න එපා. මායක හින්දියේ ගණන් ටික හදාගෙන යන්න. එතකොට මේ ඩබල් එන්ට්‍රි කැංගට ජීර්ණය වෙනවා. හරි. විකුණුම් ආදායම අඩුවේ ආදායම් අඩුවීම හර ඒ අනුව අපසෙවුම් හර කළා. දෙවෙනි බලපෑම මොකද්ද? ණයගති වත්කම අඩුවේ. ණයගති කියන්නේ වත්කම අඩු වෙනවා. එහෙනම් ඒක බැර ණයගති බැරනවා. දැන් පටන් ගන්නදී මුදල් ගී දැම්මා. ප්‍රාග්ධන ගී දැම්මා. අන්තිමටදී ගී හැරිලා නේද? ගැටලුවක්ද ඒක? නෑ ගැටලුවක් නෑ. ආපස්සේ වුණ නාගෙත් එහෙම ලියාගෙන යන්න ප්‍රශ්නයක් නෑ. ඔයා ප්‍රශ්නයක් නෑ කුඩ අපිට විභාගෙට ලියන්නේ නෑ ගැටලුවක් කියන්නේ නෑ. 1.7 නායකයන්ගේ රුපියල් 80000ක් ලැබීම. අන්න නායකත්වයේ සල්ලි ගෙවන්නම් කියලා අපෙන් බාන මිලදීගෙන ගියා. දැන් එයා මුදල් ගෙවනවා. මොකද වෙන්නේ? බලන්න දෙයට බලපෑම. මුදල් වත්කම වැඩි වෙනවා. නායකත්වයේ වත්කම අඩු වෙනවා. නායකත්වය කියන්නේ කවුද? වත්කම. ඒ කොහොමද? ඒ මිනිස්සේ අපිට සල්ලි ගෙවන්නම් කියලා පොරොන්දු වෙලා ඉන්නවනේ. අපිට පොරොන්දු වුණා නම් කෙනෙක් මුදල් දෙන්නම් කියලා ඒ මුදල අපිට එයාගෙන් කවද ගහන්න ලැබෙන්න තියෙනවා. මුදල් වගේ දෙයක් තමයි. ව්‍යාපාරයේ ගොඩනැගිල්ල කියන්නේ වත්කම. මෝටර රථය කියන්නේ වත්කම. ඒ වගේ නායකත්වයේ පාරට දක්වම අපිට කියන්න පුළුවන්. අන්න වගේ වත්කමක් යනවා. අන්න වගේ වත්කමක් යනවා කියලා කියන්න පුළුවන්. හැබැයි වත්කමයි කියන්නේ මනුස්සක සම්පූර්ණ දේපල වලට අයිති නෑ. වාගේ ණයශීෂය දක්වා විතරක් එයාට වත්කමක්. රක්ෂණයේදී ඉගෙන ගන්න අනාගතයේ කොට රක්ෂණය කරන්න පුළුවන්. ඔයාට කෙනෙක්ගේ මුදලක් ලැබෙන්න තියෙනවා නම් ඔයාට සැකයක් තියෙනවා මේ මාසේ මැරුණොත් මට ඒක ආය කරගන්න බෑ කියලා. ඔයාට පුළුවන් එයාගේ ජීවිතය රක්ෂණය කරන්න. කෝටි ගානකට බෑ. ඒ ලැබෙන දේ ණයශීෂය දක්වා. ඒක ඔයාට ප්‍රශංසන ගන්න රක්ෂණය පාඩමේදී. හරි. ඊළඟ මේ ණයගතිය කියන්නේ වත්කම් ශේෂයක්. අපි දැන් හඳුනා ගන්නවා වත්කමේ අඩුවීම. ණයගතිය අඩු වෙනවා. ලැබෙන දින ශේෂය අඩු වෙනවා. අඩුුනේ ඇයි? එයා අපිට මුදල් දුන්න නිසා. එහෙනම් මුදල් වලට මොකද වෙන්නේ? මුදල් තත්ත්වය වැඩි වෙනවා. වත්කම් එකක් වැඩි වෙනවා අනිත් එක අඩු වෙනවා. අපි මෙහෙම ලියමු. හරි. ලියන්න කලින් ඩබල් ටික හදාන්න බෑ. වත්කම් වැඩි වෙනවා නම් මොකද වෙන්න ඕනේ? හර. දැන් මොනවද වැඩි වෙන්නේ? මුදල්. එනවා ලියනවා දිනේ 1.7 මුදල් වත්කම වැඩි වෙන විට මුදල් ගිණුම හර. දෙවෙනි සටහන එකේ ණයගතිය අඩු වෙනවා. ණයගතිය කියන්නේ වත්කම අඩුවීම ගිණුමේ ලියන්නේ බැර පැත්තේ. ඒ අනුව ණයගතිය බැර. මුදල් හර ණයගතිය බැර. ණයගතිය මුදල් ගෙවුවා. දින 1.12 රුපියල් 60000ක තොගයක් මිලට ගැනීම ණයටද නැහැ. ණයට කියලා නෑනේ. සිංහ සමාගමෙන් මිලදී ගැනීම. ව්‍යාපාරිකයෙක්ගේ සැපියුම් කරුවෙක්ගේ නමක් කියලා මිලදී ගැනීමක් කිව්වොත් ඒක ණයට බව අදහස් කරනවා. අපිට ඒ වගේම හමු වෙනවා. අපිට හමු වෙනවා ඉදිරි ගණන් වලදී. තුන්වෙනි ගානෙත් නෑ. දැන් මෙතනදී 60000ක තොගයක් මුදල් ගෙවා ලබා ගැනීමක් තියෙන්නේ. තොගයක් ලබා ගන්නවා මුදල් ගෙවලා. බලන්න දිත්ත බලපෑම. තොග වත්කම වැඩි වේ. තොග මිලදී ගැනීමේ තොග වත්කම වැඩි වෙනවා. මොකද වෙන්න ඕනේ? ගැනුම් ගිණුමට යන්නේ. අන්න. තොගේ කියන්නේ වත්කමක්. ආඩ බලන්න කොට කරන ආකාරය. ව්‍යාපාරයට මුදල් ගෙවලා තොගයක් ලැබුණම තොග වත්කම වැඩි වෙනවා. වත්කම් වැඩිවීම හර. වත්කම් වැඩිවීම හර වුණාට මෙතනදී තොග ගිණුම නෙමෙයි හර වෙන්නේ. කවුද? ගැනුම් හර වෙන්නේ. ඒ අනුව ලියන්න දිනය 1.12 1.12 ගැනුම් ගිණුම හර වෙනවා. මුදල් ගෙවුවා.
අපේ භාණ්ඩ සැපයු කරුණ මුදල් ගෙවුවා. එහෙනම් මුදල් ශේෂ්ඨ මොකද වෙන්නේ? මුදල් වත්කම මොකද වෙන්නේ? අඩු වෙනවා. වත්කම් අඩු වීම බැල ඒ අනුව මුදල් ගිණුම බැල කරන්න. 1.12 ගැනුම් හර මුදල් බැල 1.15 රුපියල් 3000ක ණය ගැතියපු බොල් ණය ලෙස කපා හැරීම. බොල් ණය මොකක්ද ඒ? ණය ගැතියකින් අය කරගන්න බෑ කියලා ණය ගැති ශේෂය පොත් වලින් අයින් කරනවා. ඇයි ණය ගැතියකින් මුදල් අය කරගන්න බැරි වෙන්නේ? මං කලින් පැහැදිලි කළා නේ උදාහරණ 10ක් සාකච්ඡා කරලා පැහැදිලි කළා. ණය ගැතිය මිය ගිහින් නම් බංකොලොත් වෙලා නම් අතුරු දහන්න නැත්නම් ප්‍රමාණාත්මකව ලැබෙන තියෙන ශේෂය අඩු වගේක්. රුපියල් 3000 5000ක් වගේ. ඒක එයා ගෙවන්නේ. හිතාමතාම ගෙවි පැහැර හරින අය කරගන්න ක්‍රමයක් නැති. පොලිසිය උසාවියට රුපියල් 5000ක් අය කරගන්න. බෑනේ ඒක විතර වැඩි කාරණයක් නේ. ඒ නිසා මේ වගේ දේවල් අපිට ගෙවන්න නැත්නම් අපි ටිකක් බලනවා ලියුමක් දෙකක් දානවා ටෙලිෆෝන් කෝල් එකක් ගන්නවා ගෙවි පැහැර හරිනවා බොල් ණය වශයෙන් කපා හරිනවා. ඒ කියන්නේ නොලැබෙන ණයක් වශයෙන් පොත් වලින් අයින් කරනවා. බොල් ණය කියන්නේ දරුවනේ අපිට වියදමක්. බොල් ණය කියන්නේ වියදමක්. හරි බලන්න දිත්ත බලපෑම. බොල් ණය වියදම වැඩි වෙනවා. එයි රුපියල් 3000ක වත්කමක් අපට අය කරගන්න බෑ කියලා අපි අමතක කරලා දානවා. වත්කම් කපා හැරීම වියදමක් වශයෙන් හඳුනා ගන්නවා. කපා හරින්නේ කවුද? ණය ගැතියෝ. ණය ගැතිය කියන්නේ කවුද? වත්කම. ණය ගැතිය කියන්නේ වත්කම. ඒ අනුව ණය ගැති වත්කම අඩු වෙනවා. වියදම් වැඩි වෙනවා. වියදම් වැඩි වෙනවා නම් ඒක වියදම් ගෙමේ කොහෙද ලියන්න ඕනේ? හර පැත්තේ. වියදම් වත්කම් වැඩි වීම හර. දැන් වැඩි වෙන්නේ බොල් ණය වියදම. එහෙනම් ලියන්නේ මෙහෙම. බොල් ණය ගිණුම හර. බොල් ණය ගිණුම හර. ණය ගැති වත්කම අඩු වෙනවා. වත්කම් අඩුවීම බැර කියන සංකල්පයෙන් ණය ගැති ගිණුම බැර කරනවා. ඔන්න බොල් ණය කපා හැරීම. බොල් ණය හර ණය ගැති බැර. බොල් ණය කියන්නේ මොන වර්ගයක්ද? වියදම් වර්ගයක්. ඊළඟ එක 1.20 සිදු වෙනවා ප්‍රචාරණ වියදම රුපියල් 70000. ආයතනයේ ප්‍රසිද්ධියට විකුණුම් වැඩි කරගන්න ප්‍රචාරණය සඳහා මුදල් වැය කරනවා. ඒකත් තමයි වියදම. ප්‍රචාරණය කියන්නේ වියදම. බලන්න දිත්ත බලපෑම. ප්‍රචාරණ වියදම් වැඩි වෙනවා. ඒ වෙනුවෙන් ආයතන වලට මුදල් ගෙවුවම මුදල් වත්කම අඩු වෙනවා. අපි ඉගෙන ගත්තා වියදම් වැඩිවීම හර. ඒ අනුව 1.20 දැන් හර කරනවා ප්‍රචාරණ වියදම. ප්‍රචාරණ ගිණුම හර කරනවා මුදල් අඩු වෙන්නේ තින්නේ. ඒ අනුව මුදල් ගිණුම බැර කරනවා. මුදල් ගිණුම බැර කරනවා. 1.25 ඔය ඇවිත් තියෙන එක්කෙනෙක් රුපියල් 10000ක ලී බඩු දක්ෂිණ සමාගමෙන් මෙරට ගැනීම නැත්නම් ලබා ගැනීම කියලා කිව්වත් හරියි. රුපියල් 10000ක ලී බඩු දක්ෂිණ සමාගමෙන් මිලදී ගැනීම. දරුවනේ ඒකේ තේරුම ආයතනයක නමක් දීලා ගණ්ඩනුවක් කියන්නේ. ආයතනයක නමක් සම්බන්ධ කරලා ගණ්ඩනුවක් දුන්නම ඔයා උපකල්පනය කරන්න ඕන ඒක ණයට සිදු වූ බවට. ඒක ගිණුම් කරණයට ආවේනික ලක්ෂණයක්. ගණ්ඩනුවක් සිදු වෙනවා ලී බඩු ලබා ගැනීම දක්ෂිණ සමාගමෙන්. නවක්නේ ආයතනයක ඒක ණයට සිදු බව තමයි එකකින් අදහස් කරන්නේ. හැබැයි දැන් නම් මෑත කාලේ විභාග ප්‍රශ්න වල නම් කියනවා දක්ෂිණ සමාගමෙන් ණයට ගත්තා කියලා. දක්ෂිණ සමාගම කියලා නමක් දක්ෂිණ සමාගමේ ආයතන නමක් තියලා ඒකත් එක්ක ඒක ණයට සිදු වෙන බවත් කියනවා ප්‍රශ්න පත්‍රයේදී. ඒ නොකියුවත් උද්දලයේ හෝ ආයතනයක නමක් දුන්නම ඒක ණයට සිදු වුණා කියලා උපකල්පනය කරන්න. බලන්න ඒක දිත්ත බලපෑම. ලී බඩු වත්කම වැඩි වේ ණය හිමි වගකීම වැඩි වේ. ඇයි තොග වත්කම වැඩි වුණේ නැත්තේ? ඇයි තොග වත්කම වැඩි වුණේ නැත්තේ කියලා ගැටලුවක් එන්න පුළුවන්. දරුවනේ මෙතන මේ ලී බඩු ගන්න නැවත විකුණන්න නෙවෙයි. පාවිච්චියට. ව්‍යාපාරයේ පාවිච්චියට. තොගයක් ගත්ත මොකටද? අපේ ළඟට එන ගණන්කරුවන්ට නැවත විකිණීම සඳහා. ලී බඩු කියලා අපිට වත්කමේ නමින් කියනවා. ඒතර අදහස් වෙන්නේ ව්‍යාපාරයේ පාවිච්චියට ගත්ත කියලා. මොකද ඉතින් විභාග ප්‍රශ්නයේදී දැන් සමීකරණ පාඩම් දාලා කියනවා. රුපියල් ව්‍යාපාරයේ පාවිච්චිය සඳහා රුපියල් 10000ක ලී බඩු දක්ෂිණ සමාගමෙන් ණයට මිලදී ගත්තා. විස්තරාත්මකව දෙනවා. ඒතර වල ගන්න කියව ගමන් ඒක පැහැදිලි වෙනවා.
නමුත් දැන් එහෙම මගේ ටියුට් එක හදාලා තිබුණා. එහෙම හදලා මේ වගේ ප්‍රශ්නයක් ආවම දක්ෂ සමාගම ලිබඩු ගත්තා. ඒක අතර මං වෙනවා ණයටද පාවිච්චියටද ඔය ආදී වශයෙන් ප්‍රශ්න එන්න පුළුවන්. ඒ නිසා මම ගැටලු සහිත ප්‍රශ්නයක් ටියුට් එකේ නිර්මාණය කරනවා. හැබැයි වාට විභාගෙ තියෙන ගැටලු වෙදී ඊට වඩා ටිකක් විස්තරාත්මක ගණනුවක් කියවෙනවා. ඉතින්දී වට තීරණය ගන්න හරි පහසුයි. පේපර් එක බලලා. දැන් මෙතනදී භාණ්ඩ තොගයක් මිලදී ගත්ත කිව්වොත් ඔයා අදහස් කරන්න ඒක නැවත විකිණීම වෙනුවෙන් මිලදී ගත්ත කියන එක. ලී බඩු ගත්ත. මෝල්ට් රසයක් ගත්ත. විදුලි උපකරණ ගත්ත. එහෙම කිව්වොත් ඒකේ අදහස විකිණීම සඳහා කියලා නැත්නම් වගන්තියක් සඳහන් වෙන්නේ නැත්නම් මේක විකිණීමේ අරමුණින් කියලා අනිවාර්යයෙන්ම මේක මොකද? පාවිච්චි කිරීමේ අරමුණින් ගත්තේ. ව්‍යාපාරයේ පාවිච්චිට ගත්තේ. ඒ අනුව තොග වත්කම වැඩි වෙන්නේ නැහැ. මොකද වැඩි වෙන වත්කම? ලී බඩු වත්කම. ව්‍යාපාර කටයුතු පහසු කරගන්න ව්‍යාපාර ලී බඩු ටිකක් ගත්තා. ලී බඩු වත්කම වැඩි වෙනවා. කොහොම හරි මොනවද ඒක? වත්කමක් වැඩි වෙනවා නම් මොකද වෙන්න ඕනේ? ඒ ගිණුම හර වෙන්න ඕන. ගැනුම් ගිණුමද? නැහැ. තොගයක් මිලදී ගත්තම ගැනුම් ගිණුම හර වුණා. දැන් හර වෙන්නේ කවුද? ලී බඩු ගිණුම. එහෙනම් නියම ඩබල් එන්ට්‍රි එක 3125 ලී බඩු ගිණුම හර. සර් ලී බඩු ගැනුම් කියලා ලියන්න ඕනද? නෑ. ලී බඩු කියලා ලිව්වම ඇති. ලී බඩු ගැනුම් කියලා ලියන්නේ නෑ. මම ගැනුම් කියලා ලියලා මේ අපේ නම අහන දේවල්. ගැනුම් කියලා ලියලා වරහන් ඇතුළේ ලී බඩු කියලා දාපුවොත් ඒක අවුල් වගේද සර්? ඔව් අවුල්. මොකද ගැනුම් කියලා විච්චිනවා. ඒ නිසා ලී බඩු කියලා විතරයි ලියන්න අවශ්‍ය. හෝම්වර්ක් බලන්න මම දක්වපු දේවල් පහුගිය අවුරුදු වල. ඔයාලට ඒවා නොකරයි කියලා බලාපොරොත්තු වෙන්න බැරි නිසා තමයි මම ඔය කලින් තියාම කියලා දෙන්නේ. හරි. ඔන්න ලී බඩු කිරීම හර කළා. ණය හිමි වගකීම වැඩි වෙන්නේ. හැබැයි මෙතෙන්දී තව කාරණයක් කියන්න ඕන. අපට ණය හිමියෝ ඉන්නවා වර්ග දෙකක්. එකක් වෙළඳ ණය හිමියෝ, දෙවනි කණ්ඩායම වෙළඳ නොවන ණය හිමියෝ. ණය හිමියෝ කියන්නේ කවුද? අපි විසින් මුදල් ගෙවන්න ඕන. එයාලගේ කණ්ඩායම් දෙකක් ඉන්නවා වෙළඳ සහ වෙළඳ නොවන වශයෙන්. මෙයාලා තමයි අපිට කලින් හමු වුනේ. මේකේ නෑනේ. අපි ණයට ගත්තා. කලින් කර අපි බාහිර ණයට ගත්තා කිව්වොත් තොගයක් විකිණීම අපේ ණයට. කියන්නේ අපි කෙනෙක්ගෙන් තොගයක් ණයට ගන්නවා. විකිණීමේ අරමුණින් භාණ්ඩ තුනක් කියන ඉදිරියදා කටයුතු වෙනුවෙන්. මම උදාහරණයක් මෙහෙම ගන්නවා. මට තියෙනවා ලිපි ද්‍රව්‍ය අලෙවිසලා. මම පත්තර, පොත්, ටෑන් පැන්සල් විකුණනවා. එතකොට මම පොත් මුද්‍රණය කරන සමාගමකින් පොත් තොගයක් ණයට ගන්නවා. එයා මගේ වෙළඳ ණය හිමියෙක්. හැම විටම මම එයාත් එක්ක ගනුදෙනු කරනවා. නිරන්තරයෙන් එයා එක්ක සම්බන්ධ වෙනවා. එයා මට මොනවද දෙන්නේ? නැවත විකුණන දේවල්. මම විසින් නැවත විකුණන දේවල් තමයි එයාගේ ණයට ගන්නෙ. එයා මගේ වෙළඳ ණය හිමියෙක්. මේ ණය හිමිල අපි තරමක් වලුතෙන් කියන මොකද්ද? වෙළඳ ගෙවිය යුතු දෑ. වෙළඳ ගෙවිය යුතු දෑ කියලා කිව්වේ වෙළඳ ණය හිමියාටම තමයි. ඒක තමයි මම වල කෙටියෙන් ණය විකිණීමක් රූල් කරන්න කියලා කිව්වේ. තව කණ්ඩායමක් ඉන්නවා මම එයා එක්ක හැම දවසකම වගේ අර නිකන් දෛනික කාර්යයක් වශයෙන් කියන්නේ පුරුද්දට ගනුදෙනු කරනවා නෙවෙයි ඉඳ හිට තමයි ගනුදෙනු කරන්නේ. ස්ථාවර වත්කමක් ව්‍යාපාරයේ පාවිච්චි ණයට ගන්නවා. මම මගේ ව්‍යාපාරයට අවශ්‍ය ලී බඩු උපකරණ ටිකක් මොරටුවට ගිහිල්ලා මොරටුවේ ඇතුළුකමක් කරා අපි ණයට අරගෙන එනවා සල්ලි පසුව ගෙවන්නවා කියලා. එතකොට මම මේ ලී බඩු ගත්තේ මගේ ව්‍යාපාරයේ පාවිච්චියට. අන්න එයා මගේ කවුද? වෙළඳ නොවන ණය හිමියෙක්. එයා අර වෙළඳ ණය හිමියත් එක්ක කවලම් කරගන්නේ නැහැ. එහෙම වුණොත් අපි ඉස්සරහට ඉගෙන ගන්නවා 13 වසරේදී අනුපාත විශ්ලේෂණයක්. ගිණුම් කරන අනුපාත කියන පාඩම. එතෙන්දී අපි අනුපාත අවුල් යනවා. ඒ නිසා ගිණුම් කරන්නේදී වෙළඳ සහ වෙළඳ නොවන ණය හිමියෝ වෙන් කරලා තියාගන්න ඕන. මොකද මෙයාලත් එක්ක කරන ගනුදෙනු වල ප්‍රමාණය ටිකක් එකවර වැඩි. ස්ථාවර වත්කමක වටිනාකම වැඩි නේද? අපි ඉඩමක් ණයට ගත්තොත් කෙනෙක්ගේ පහසු ගෙවීමේ ක්‍රමයක ආයතනයක ඉඩමක් ණයට ගන්නවා. එතකොට මේ ණයට සපයපු කෙනා අපේ කවුද? වෙළඳ නොවන ණය හිමි. එවැනි ණය හිමි ශේෂ අර සාමාන්‍යයෙන් ඇතිවන්නා වූ මෙන්න මේ ගෙවිද්ද එක්ක නැත්නම් වෙළඳ හිමියොත් එක්ක ගලපලා ලිව්වොත් එකට ලිව්වොත්
ඒක අපේ තොරතුරු වල අර තියෙන සංකීර්ණතාවය වැඩි කිරීමක් තොරතුරු භාවිතා කරන අයට තොරතුරු භාවිතා කිරීමේදී ගැටලු ඇති වෙන්න පුළුවන්. හරි. දැන් මම එහෙම කිව්වේ දක්ෂිණ සමාගම ලීබරු ණයට දුන්න කිව්වනේ. එතකොට දිත්ත බලපෑම කොහොමද තියෙන්නේ? ණය හිමි වගකීම වැඩි වේ කියලානේ. එහෙනම් අපිට විතර ණය හිමි කිනුව බැල කරලා ලියන්න පුළුවන්. හැබැයි ලිව්වට ඒක ගැලපෙන්නේ නැහැ. දක්ෂිණ සමාගම කියන්නේ ව්‍යාපාරයේ පාවිච්චිට ලීබරු ණයට දුන්න කෙනෙක්. එතකොට මේ වගේ වේදනාවල ණය හිමියෙක් අපි දැක්කම එයා නමින් කිනුම ආරම්භ කිරීම තමයි හොඳ. එතකොට දක්ෂිණ කියන්නේ ණය හිමියෙක් නෙමෙයිද? ණය හිමියෙක්. වෙනද නොවන ණය හිමියෙක්. කොහොමද ණය හිමියෙක් කියන්නේ කවුද? වගකීම. ණය හිමියෙක් කියන්නේ වගකීම. වගකීමක් දැන් මොකද වෙන්නේ? වැඩි වෙනවා. ලීබරු ගත්තනේ ණයට. වගකීම් වැඩි වෙනවා. වගකීම් වැඩි වෙද්දී වගකීම් කියන කොහෙද ලියන්න ඕනේ? බැර පැත්තේ. වගකීම් ගිනවේ වැඩි වීම බැර පැත්තේ ලියන්නේ. හැබැයි බැර කරන්නේ මෙන්න මේ කියනවා. දක්ෂිණ සමාගම් නියම බැර. දක්ෂිණ සමාගම් නියම බැර. නාහිමි ගිනුම් කියලා ලියන්න එපා. ඔයගේ පොඩි පොඩි තැන් තමයි අපිට අන්තය ඉගෙන ගන්න තියෙන කර්මයක් හදන්න බෑ. හරි. 1.25න් පසුව යනවා 1.30 අන්න 5000ක් ගෙවලා දක්ෂිණට ලීබඩු ගත්තම ලීබඩු වත්කම වැඩි වුණා වගකීම් වැඩි වුණා මුදල් ගෙවුවා යාට වගකීම් නිදහස් වෙන්න මොකද වෙන්නේ වගකීම් අඩු වෙනවා මුදලුත් අඩු වෙනවා බලන්න ටියුට් එක ණය හිමි වගකීම අඩු වේ වගකීම් අඩු වේ වගකීම් අඩු වන විට ඒක වගකීම් ගිහින් එළියනවා කොහේද හර පැත්තේ මොන වගකීම් ගිනුමද මෙන්න මේ ගිනුමි වගකීම වැඩි වෙද්දි බැර කරේ කවුද දක්ෂිණ එහෙනම් අඩු වෙද්දි හර කරන්නේ දක්ෂිණ යනවා දිනිය ලියන්න 1.30 දක්ෂිණ සමාගම අර ඇයි දක්ෂිණ හර කරන්නේ මෙයා වගකීම නායකිමියේ මොන නායකිමියේද වෙලඳ නොවන නායකිමිය හරි මුදල් ගෙවුවනේ එතකොට මුදල් ව්‍යාපාරය අඩු වෙනවා මුදල් කියන්නේ වත්කමක් අඩු වෙනවා බැර ලියන්න මුදල් බැර දැන් නම් කුඤ්ඤම් තේරෙනවා වගේ නේ 1.31 ඔන්න එනවා තව එකක් 1.31 ජනවාරි මාසයට අදාළ එහෙත් මෙතෙක් මුදලින් නොගෙවූ ගොඩනැගිලි කුලය රුපියල් 50000කි. අපි කියන්නේ දැන් මොන මාසෙ ඉන්නේ? ජනවාරි මාසෙ. ජනවාරි මාසෙ පටන් ගන්නවා පළවෙනිදායි ඉවර වෙනවා 31 මේ මාසේ ගොඩනැගිල්ලක අපි රෙන්ට් එකට ඉඳලා තියෙන්නේ. අපි ඒ වෙනුවෙන් මාසික කුලිය වශයෙන් ගෙවන්න එකඟ වෙනවා 50000ක්. දැන් අපි ජීවත් වෙන්නේ කවද්ද? මේ ගණන කරලා අපි ජීවත් වෙන්නේ 1.30ට. මේ වන විට පුද්ගලයෙක් සතු ගොඩනැගිල්ලක අපි මාසයක් ඉඳලා තියෙනවා නේද? ගොඩනැගිලි පරිශ්‍රය භාවිතා කළා අපි මාසයක්. එහෙනම් පොරොන්දු අපේ පොරොන්දු ඉටු කරන්න ඕන. මොකද්ද දුම් පොරොන්දුව? 50000ක් ගෙවන්නම් කියලා. ගෙවලද? නැහැ. වියදමක් තරා මුදල් නොගෙවීම. බලන්න අර උදාහරණ 7ක් අපි සාකච්ඡා කරේ නෑනේ. පිටුවන් කාටේ ණයට මිල 11 උදාහරණය මොකද්ද? 11ක් තියෙනවා ණයට මිලදී ගත් තොග ණය හිමියන්ට හරවා යැවීම. කතා කළා. ණය හිමියන්ට ගෙවීම අපි සාකච්ඡා කරා. දැන් අර ණය හිමියන්ට මුදල් ගෙවීම මෙතන සාකච්ඡා කරා. ඒක තමයි ගන්න සාකච්ඡා කරා. වියදමක් දරා මුදල් ගෙවීම. ඒ තියෙන්නේ මේ තියෙනවා කිව්වට. එදෙන්නේ 1.20 ප්‍රචාරණය කියන සේවාව අපි ගත්තා මුදල් ගෙවුවා. වියදමක් දරුවා මුදල් ගෙවුවා. එතකොට වියදම් වැඩි වේ බලන්න. මම මේ අට පිටුවේ ඉන්නේ. වියදමක් දරා මුදල් ගෙවීම කියනවා වියදම් වැඩි වේ මුදල් වත්කම අඩු වේ. වියදම් වැඩි වේ වියදම් ගිරම හර මුදල් ගිරම බැර. එකක් කතා කළා. අංක 15 අංක 15 14 අමතක කරමු අංක 15 හිමිකරු විසින් ව්‍යාපාරයේ මුදල් රැගෙන යාම කලින් ගානේ කතා කරා ගැනීම. අංක 16 බැංකු ණය සඳහා මුදල් ගෙවීම කලින් ගානේ කතා කළා. අංක 17 ණය හිමියන් ලබා දුන් චෙක් පතක් අගල වීම තාම සාකච්ඡා කරේ නෑ. අංක 14 මොකක්ද බලන්න. උදාහරණ අංක 14 වියදමක් දරා මුදල් නොගෙවීම. ඒක තමයි මේ ඇවිත් තියෙන්නේ. අපි තව සංකල්පයක් ඉගෙන ගමු.
මම මේකත් ඔයාලට ස්ක්‍රීන් එකේ පෙන්වන්නම්. හරි. උපචිත සංකල්පය බලන්න ව්‍යාපාරයේ ලාභය හෝ අලාභය ගණනය කිරීමේදී මුදලින් ලැබුණු හෝ නොලැබුණා වූ ගිණුම් කාලච්ඡේදයකට අදාළ මුළු ආදායම්ද මුදලින් ගෙව්වා හෝ නොගෙව්වා වූ ගිණුම් කාලච්ඡේදයකට අදාළ මුළු වියදම්ද සැලකිල්ලට ගත යුතු බව මෙම සංකල්පයෙන් කියවේ. මේ අනුව ආදායම් හෝ වියදම් හඳුනාගන්නේ මුදල් ලැබූ විට හෝ ගෙවූ විට නොව ආදායම් ඉපයූ විට හෝ වියදම් ඇති වූ විටය. ඒවා කාලච්ඡේදයට අදාළ මූල ප්‍රකාශනවල ඇතුළත් කළ යුතුය. ඒ ඇති ඉදිරි දේවල් උපචිත වියදම් කලින් ගෙවූ වියදම් අපි තාම දන්නේ නැහැ. ඒ නිසා තුන්වෙනි ඡේදය අපි දැම්ම දෙවෙනි ඡේදය තුන්වෙනි ඡේදය අපි දැම්ම කියවා ගන්නෙ නැහැ. ආයෙ බලමු ව්‍යාපාරයේ ලාභය හෝ අලාභය ගණනය කිරීමේදී කියන්නේ අපි ගිණුම් හදාගෙන යන විටදී මුදලින් ලැබුණා හෝ නොලැබුණා වූ කාලච්ඡේදයට අදාළ මුළු ආදායම්ද ඉතින් පස්සේ කියනවා මුදලින් ගෙව්වා හෝ නොගෙව්වා වූ කාලච්ඡේදයට අදාළ මුළු වියදම්ද සැලකිල්ලට ගන්න කියලා. ආයෙ කියනවා තවත් පැහැදිලි කරලා ඒ අනුව ආදායම් හෝ වියදම් හඳුනාගන්නේ මුදල් ලැබූ විට හෝ ගෙවූ විට නොව ආදායම් ඉපයූ විට හෝ වියදම් ඇති වූ විටය. හරි. දැන් මම ඔය කියන්නා වූ උපචිත සංකල්පය මේ උදාහරණයෙන් පැහැදිලි කරන්න. දැන් උපචිත සංකල්පයේදී උපලබ්ධි සංකල්පයේ කොටසකුත් කිව්වා. අපි කලින් කතා කළානේ උපලබ්ධි සංකල්පය. උපලබ්ධි සංකල්පයෙන් කිව්වා භාණ්ඩ විකිණීමකදී මුදල් ලැබුණත් නොලැබුණත් ආදායම උපයාගෙන නැත්නම් පොත්වල වාර්තා කරනවා කියලා. ණයගතියන් භාණ්ඩ වල අයිති යට පවර ගත්තා නම් අපි විකුණුමක් වශයෙන් ඒක පොත්වල වාර්තා කරා. මොන සංකල්පයෙන්ද? උපලබ්ධි සංකල්පය. ඒකමත් කියනවා උපචිත සංකල්පය. උපචිත සංකල්පය. මෙතෙන්දී දෙකත්තම කතා කරනවා. ආදායම් ගැන වගේම වියදම් ගැන. වියදම් පැත්තට ගියොත් කිසියම් කාලච්ඡේදයක වියදමක් දරනවා කියන්නේ වියදමක් දරනවා කියන්නේ අපි ඒ සේවාවක් නම් සේවාව ලබාගෙන අවසන්. දැන් ගොඩනැගිල්ලක පදිංචිව ඉන්නවා මාසයක් වෙනත් කෙනෙක්. එතකොට මේ පුද්ගලයා අපිට ගොඩනැගිල්ල දෙන්නේ අපි කුලියක් ගෙවන්නම් කියලා ඉන්න ගොමු නිසා. එහෙනම් මම ගොඩනැගිල්ලේ පදිංචිව ඉන්නවා කියන්නේ වියදමක් දරනවා. මුදල් ගෙවන්න මම බැඳිනවා නේද? මම අනුන් ගොඩනැගිල්ලේ පදිංචිලා ඉන්නවා නම් ඒ පුද්ගලට දැන් මුදල් ගෙවන්න මම බැඳීමකට ලක් වෙලා ඉන්නේ. හැබැයි මාසයේ අවසාන වන විට මුදල් ගෙවුවේ නැහැ. උපචිත පදනම අනුව කියනවා මුදල් ගෙවුවත් නොගෙවුවත් ඔයා වියදම දරා ඇත්නම් ඒක පොත්වල ලියන්න කියනවා. කොහොමද ලියන්නේ? ගෙවුවත් නොගෙවුවත් වියදම හඳුනා ගන්නවා. වියදම හඳුනා ගන්නවා කියන්නේ වියදම ගිණුම්ගත කරනවා. වියදම ගිණුම්ගත කරනවා කියන්නේ මොකද්ද? වියදම් වැඩි වෙනවා. මම ගොඩනැගිල්ලක හිටියනම් ගොඩනැගිලි කුලී කියන වියදම මම දන්නවා. එයාලා මගේ ගොඩනැගිලි කුලී වියදම මොකද වෙන්නේ? වැඩි වෙනවා. මුදල් ගෙවන්න ඕනද වියදම හඳුනා ගන්න නෑ. මුදල් ගෙවන්න ඕන නෑ. ඔයා තවත් කෙනෙක් ළඟ ගොඩනැගිල්ල තවත් කෙනෙක් අයිති ගොඩනැගිල්ලක මාසයක් හිටියද ඔයා වියදමක් දරන වියදමක් බිහි කරගත්තා. එහෙනම් ඒ වියදම ගිණුම්ගත කරන්න කොහොමද? වියදම් වැඩිවීම හර වියදම් වැඩිවීම හර. එහෙනම් හර කරනවා ගිණුම. මොකක්ද ගිණුම? 1 දිනය එන්නේ 1.30. sorry මේ පළවෙනි ගානනේ 1.31. ඉතින් යන්න 1.31. ගොඩනැගිලි කුලී ගිණුම හර. ගොඩනැගිලි කුලී ගිණුම. ගොඩනැගිලි ගිණුම නෙවෙයි. ගොඩනැගිලි කියන්නේ ව්‍යාපාරයට අයිති ගොඩනැගිලි වටිනාකම පෙන්වන ගිණුම. මේක ව්‍යාපාරයේ ගොඩනැගිල්ලක් නෙවෙයි. මේ ව්‍යාපාරය විසින් තවත් කෙනෙක්ගෙන් රෙන්ට් එකට ගත්ත ගොඩනැගිල්ලට කියන රෙන්ට් එක කියන්නේ. රෙන්ට් එක කියන්නේ වියදමක්. යනවා අපි ගොඩනැගිලි කුලී කියන වියදම් ගිණුමටයි හර කරන්නේ. මුදල් ගෙවුවද?
නෑනේ. ජනවාරි 1 ඉඳලා ජනවාරි 30 වෙනිකම් ගොඩනැගිලි හිට මුදල් ගෙවුවේ නෑ. දැන් මොකක්ද ඇති වෙන්නේ? දෙවෙනි බලපෑම මොකද්ද? මුදල් වත්කම අඩු වෙන්නේ නෑ. මොකක්ද දෙවෙනි බලපෑම වෙන්නේ? උපචිත ගොඩනැගිලි කුලී වගකීම වැඩි වෙනවා. බලන්න විත්ත බලපෑම ටියුට් එකේ තියෙනවා. ගොඩනැගිලි කුලී වියදම වැඩි වෙනවා. යන ගොඩනැගිලි කුලී කියනවා. හරකලා දෙවෙනි බලපෑම මොකද්ද? උපචිත ගොඩනැගිලි කුලී වියදම වැඩි වෙනවා. මොකද්ද උපචිත ගොඩනැගිලි කුලී කියන්නේ? ගෙවිය යුතු ගොඩනැගිලි කුලී කියන එක. ඔයා ජනවාරි මාසයේ 50000 ගෙවන්නේ නැතිව ජනවාරි මාසයේ පුරාවටම ගොඩනැගිල්ලේ ඉන්නවා. දැන් ගොඩනැගිල්ල අයිතිකාරයා දැක්කම ඔයාලා මතක් වෙනව නේද? යකෝ මේ මිනිස්සුන්ට සල්ලි දෙන්නත් තියෙනවා කියන්නේ. මාසයක් ගොඩනැගිල්ල හිටියා තාම කුලිය ගෙවුවේ නැහැ. ගොඩනැගිල්ලේ හිමිකරුවාගේ ව්‍යාපාරයට ඒටි මොකක්ද මතක් වෙන්නේ? දුවන දණක් නේ මොකක්ද මතක් වෙන්නේ? 50000ක් ගෙවන්න තියෙනවා නේද? ඇයි ගෙවන්න තියෙන්නේ? මාසයක් හිටියා. ගෙව්වේ නැහැ. ගෙවන්න ඕන. ගෙවන්න තියෙන ශේෂණ අපි කියනවා මොකද්ද? ගෙවිය යුතුය. අපි විසින් ව්‍යාපාරය විසින් තවත් කෙනෙකුට ගෙවන්න තියෙන ශේෂය. මොකක්ද ඒක? වගකීම. මොන වගකීමද? ගෙවිය යුතු ගොඩනැගිලි කුලිය කියලා කියනවා. නැත්නම් උපචිත ගොඩනැගිලි කුලිය කියලා කියනවා. වගකීමක් දැන් මොකද වෙලා තියෙන්නේ? බිහි වුණා, වැඩි වුණා. වගකීම් වැඩි වීම මොකද වෙන්නේ? වගකීම් වැඩි වීම එහෙනම් බැර කරන්න උපචිත ගොඩනැගිලි කුලී ගොඩනැගිලි කුලී හර උපචිත ගොඩනැගිලි කුලී බැර. හරි. ඔන්න ප්‍රශ්න අංක 2 දිත්ත සටහන අපේ ගොඩනැගීම සම්පූර්ණ කළා. මේක ඕන වෙන්නේ මේ ප්‍රශ්නේ අර දෙවෙනි කොටස හදා දිලිජරේ වාර්තා කරගෙන යද්දී දැන් අපි ගණන ටික සමීකරණය දක්වමු. ගණන දිත්ත බලපෑම සමීකරණය දක්වමු. ඒකට වල ටියුට් එකේ මේ මැද කොලම් එක උදව් කර ගන්න පුළුවන්. නේද? දැන් ප්‍රශ්නාංක 2 මම තනියම හදන්න පොඩි වෙලාවක් දෙනවා. ගණදෙනුව තිබෙනවා. ගණදෙනුවට අදාළ දිත්ත බලපෑම ටියුට් එකේ දෙනවා. ඒ දිත්ත බලපෑම බලමින් වටිනාකම් පළවෙනි ගානේ හැදුවා වගේ පද පහේ සමීකරණේ වාර්තා කරන්න පටන් ගන්න. ලොග් අවුට් වෙන්න එපා. ඔහොම ඉඳගෙන වැඩ කරන්න. මම පොඩි වෙලාවකින් ආයෙ සෙෂන් එක පටන් ගන්නවා. හරි. ඔන්න එහෙනම් මම දැන් ගිණුම් සමීකරණය වාර්තා කිරීම පටන් ගන්නවා. දැන් ඔයාලා දිත්ත බලපෑම බලමින් හදන්න කියලා මම කලින් කිව්වා. ලක්ෂ 6ක් යොදා ව්‍යාපාරය ආරම්භ කරනවා. ගාලුව කියවන්න ඒ ඉදිරියෙන් තියෙන දිත්ත බලපෑම බලන්න. ලක්ෂ 6ක් යොදා ව්‍යාපාරය ආරම්භ කරනවා. දිත්ත බලපෑම තියෙනවා. මුදල් වැඩි වෙනවා. ප්‍රාග්ධනය වැඩි වෙනවා. මේක ලියාගෙන යන්න තියෙන දහස් වලින්. හරි. දිනේ ලියන්න කියලා වරෙන් 1 ලක්ෂ 6 මුදල් කියන්නේ වත්කම දෙවෙනි බලපෑම ප්‍රාග්ධනය වැඩි වෙනවා. 1.3 දැන් මට WhatsApp කරගෙන අතර කරන්න පාඩම අහගෙන ඉන්න. පාඩමෙන් පසුව මොනවා හරි දෙයක් තියෙනවා නම් මට WhatsApp කරන්න. ණයට විකුණුම් ආදායම දිත්ත බලපෑම ණයගති වත්කම වැඩි වෙනවා. විකුණුම් ආදායම වැඩි වෙනවා. ණයට විකුණලා තියෙන්නේ. ඒ කියන්නේ කස්ටමර් අපිට මුදල් ගෙවුවේ නැහැ. දැන් එයාගේ අපිට මුදල් ලැබෙන්න තියෙනවා. එයා අපේ වත්කමක් ණයගති වත්කම. ඒ වගේම වත්කම වලට එකතු කරාම 200. උපලබ්ධ සංකල්පය අනුව භාණ්ඩ විකිණීම සුදු වුණා නම් භාණ්ඩ විකිණීම සම්පූර්ණයි නම් ඒ කියන්නේ ඔයා නම් භාණ්ඩ අලෙවි කරුවා. ඔයාගේ භාණ්ඩවල අයිතිය ගැනුම් කරු අරගෙන ගියා. ඒ කියන්නේ ගැනුම් කරු ඔයාගේ තොගයක් අරන් ගියා ගෙදර එයාගේ ව්‍යාපාරයට. එයාගේ පාවිච්චියට. එහෙනම් ඒක ඔයාගේ විකුණු ආදායම මුදල් ලැබිලා නැත්තම්. එයාගේ ආදායම එකතු කර ගන්න 200. 1.5 ආපසු එවු. මෙන්න මෙතෙන්දී ආපසු එවන තොගේ වටිනාකම දුන්නොත් සමීකරණයෙන් ගලපන්න පුළුවන්. නමුත් ආපසු එවුම් කියලා අදහස් කරන්නේ මෙතන ආපසු එවුම් 15000 කියලා අදහස් කරන්නේ 15000ක විකුණුම් අවලංගු වීම. ඒ කියන්නේ භාණ්ඩ ටිකක් 15000ක භාණ්ඩයක් 15000ටම අපි විකුණන්නේ නැහැ නේ පුතේ. හිතන්න මෙහෙම ඔයාගේ ව්‍යාපාරයේ 5000ක භාණ්ඩ ටිකක් තියෙනවා. ඔයා මිලදී ගත්ත 5000කට. ඔයා මුදල් ගෙවලා 5000කට මිලදී ගත්ත භාණ්ඩ ටික ඔයා අලෙවි කරනවා කීයකටද? රුපියල් 15000කට. දැන් මේ භාණ්ඩ වල පිරිවැය කීයද? ඔයා අත්පත් කරගත්තේ 5000ක් කියලා. ඒක තමයි පිරිවැය වෙන්නේ.
ඒක රුපියල් 10000ක ලාභයක් තියාගෙන 15000කට අලෙවි කරා. හැබැයි මේ ණයගතිය මේක ණයට ගත්ත එකේ ඔයාගේ ඒ ණයගතිය මේ භාණ්ඩ ටික යාට අවශ්‍ය නැහැ කියලා නැවත අපිට හරවා එනවා. අන්න එතෙන්දී ඔයා භාණ්ඩවල පිරිවැයක් ගන්නවා භාණ්ඩවල විකුණුම් මගයක් ගන්නවා. අන්න එහෙම තැනකදී භාණ්ඩවල පිරිවැය සමීකරණයට ගලපනවා. ඒ වගේ ගණන් අපේ මේ ටියුට් එකේ තියෙනවා. ඒ වගේ ගණන් අපේ ටියුට් එකේ ඉදිරියේදී හමු වෙනවා. සාමාන්‍යයෙන් අපිට ගණන් ගන්න ඕන ටිකක් ඉස්සරහට ප්‍රශ්නාංක 14 ප්‍රශ්නාංක 13 අදත්‍ය අපිට ඒවා හමු වෙනවා. ප්‍රශ්නාංක 13 14 වගේ ගණන් 13 ඉදිරියට හදද්දී භාණ්ඩයේ පිරිවැය හා විකුණුම් මිල සම්බන්ධ කරන සමීකරණ ගලපන්න අපි ඉගෙන ගන්නවා. හැබැයි කොයිම අවස්ථාවකදීවත් ආපසු එවන භාණ්ඩවල වටිනාකම ලෙජර් ගිණුමේ ලියන්නේ නැහැ. ලෙජරේ වාර්තා කරන එක අවසන් ගිණුම් පාඩමේදී අපි ඉගෙන ගන්නවා. හරිනේ? එහෙනම් අපි දැන් මේ පාඩමට ආයිමත් යමු. දැන් මෙතන දෙවෙනි ගණිතලුවේ කියනවනේ ආපසු එවුම් කියලා. දැන් දෙවෙනි ගණිතලුවේ තුන්වෙනි ගණිතලුව. එතනදී මේ ආපසු එවුම් 15000 කියලා තියෙන්නේ භාණ්ඩවල පිරිවැයට මේකද. භාණ්ඩවල විකුණුම් වගේ. මීට පෙර දිනයකදී 15000කට විකුණු භාණ්ඩ ටිකක් ඔයාට එවනවා. භාණ්ඩවල පිරිවැය දිනදිනවද? නැහැ. ඒක 15000ක් වෙයිද? නෑ. 15000කට මිල ලකුණු කරායිද ඔයා 15000ක් වටන භාණ්ඩයක්. ඒකට ලාභයක් නෑනේ. ඔයා 15000ට වඩා අඩු වටිනාකමක් තියෙන භාණ්ඩයක් තමයි විකුණුවේ. අපි හිතමු මේක රුපියල් 10000ක භාණ්ඩයක් කියලා. 10000ක භාණ්ඩයක් තමයි 15000කට පෙර දවසක විකුණුවේ. ඒ විකුණුව භාණ්ඩය නැවත වාරයක අඳුරු කරුව එවනවා. මට මේක එපා. මම මේක රිටර්න් කරනවා කියලා. ඒ අනුව මම භාණ්ඩයේ පිරිවැය නොදී මොකද දුන්නේ? භාණ්ඩය අලෙවි කළ මිල පමණක් දුන්නේ. මොකටද? මේ විකුණුම් අගය අවලංගු කරන්න ඕන නිසා. භාණ්ඩයේ පිරිවැය ඔයා දන්නේ නැහැ. ඒතර එහෙම කරන්න පුළුවන්. භාණ්ඩයේ පිරිවැය නොදී ගණන් දෙන්න පුළුවන්ද? මම මේ දිග තියෙන්නේ. ඒ නිසා ඒක දෙන්න පුළුවන්. අපි තාම ඉන්නේ දඟගාමින් යන්නේ. මම මේ ගිණුම් කරන්නේ හොයනවා. ගිණුම් කරන්නේ පොඩ දකින්නවා. ඒ නිසා පොඩි සරල සිංගිති ගණන් හදලා ලොකු ගණන් හදමු. එතකම පොඩ්ඩක් ඉවසලා වදාරමු. දැන් මට නම් තියෙන ලොකු ගණන් වගේ නෙමෙයි. මම වෙන්නේ නැහැ. ආයකාරනේ මේ ගණන් හදන්න ඕන ආයේ. පළවෙනි වීඩියෝ එකේ මම කිව්වා පළවෙනි සම්මාන්ත්‍රණයේදී කිව්වා ගණන් හදන්න පටන් ගත්තයින් පස්සෙ හෝම්වර්ක් නෑ කියන්න බෑ. දැන් පළවෙනි ගණන් දෙක ආයෙ හදන්න ඕන. හදලා ඒව හදලා කෙනෙක් අහද්දී පොත් ගන්න ඕන ආයෙත් නෑ පොත් ගන්න අවශ්‍ය නෑ. ඔය ඔෆිස් වල වැඩ කරනා නෑ වන් සයිඩ් පොළ දෙන්න නේද print out එක වැරදිලා අරගන්නවා නේද? ඒ වගේ අපත යන පොළවල හදන්න. ඒ පොළ ටික සර් එකතු කර ගන්න ඕනද? ඔව් එකතු කර ගන්න ඕන. එකතු කර ගන්න ඕන. ඔයා අපේ හෝල් ක්ලාස් එකට එන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා පන්තියට මම බාරගන්නේ මේ කරපු හෝම්වර්ක් බලන්න. සර් අපි දිගටම ඔන්ලයින් එන්න බලාපොරොත්තු වෙන්නේ. හරි ඒකටත් මම වැඩක් දෙන්නම්. ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්නේ. ඔයාලා ප්‍රශ්න පත්‍ර පන්තියට දැන් මේ පන්තියේත් අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා. හරිද? ඔයාලා රුපියල් 5000ක් ගෙවලා සම්බන්ධ වෙන පන්තියට ප්‍රසන්න සර් මම තියරි කොටස් සාකච්ඡා කරනවා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා. ඊට අමතරව තවත් වැඩ කරන පන්තියක් තියෙනවා. ඒකේ තව ෆුල් ටයිම් ප්‍රශ්න පත්‍ර පමණක්ම සාකච්ඡා කරන පන්තියක් තියෙනවා. ඒ පන්තියට ඔයාට නොමිලේ සහභාගී වෙන්න පුළුවන්. හැබැයි accounting වල නොමිලේ සහභාගී වෙන්න නම් ඔයාගේ homework කරපු කොළ ටික මට පෙන්වන්න ඕන. කොහොමද පෙන්වන්නේ? ගෙදර යන පෙන්වන්නද? නෑ මම ඒකට විකල්පයක් කියන්නම්. ඒක කරන්නේ කොහොමද කියලා කියන්න. ඔයා දැන්ට කරන්න ඕනේ මොකද්ද? එකම ගණන තව වාර දෙකක්වත් හදන්න ඕන. මම පන්ති හෝල් ක්ලාස් එකට ගෙනන කාලයක් කියන්නේ එක සැරයක් හදලා ඇති කියලා. එක සැරේ හදලා මදි දැන්. මේ හදපු ගණන තව වාර දෙකක් හදන්න ඕන. එකවර හදන්න එපා වාර දෙකම. දැන් අද පන්තියට සහභාගී වෙන්න ඔයා ඔන්ලයින් නම් දැන් රෙකෝඩින් එක බලන කෙනෙක් හිතමු. රෙකෝඩින් එක බලන කෙනා ඒ හතන ගමන් හැදුවා. එදා දවස් ඇතුළත තව වතාවක් උත්සාහ කරන්න. ඊළඟ පන්තිය පටන් ගන්න කලින් ඊළඟ වීඩියෝ එක බලන්න බලන්න කතාව වතාවක් හදන්න. එනවා තනියම දෙපාරක් හදන්න ඕනේ. ඒක උත්තර සෙට් කියනවනේ කියද්ද? තුනක් තියෙන්න ඕන. උත්තර සෙට් තුනක් තියෙන්න ඕන. මාත් එක්ක ඉගෙන ගන්න ගමන් මගේ වීඩියෝ එක බලන ගමන් එක වතාවක් හදනවා. තව වතාවක් තනියම හදනවා. තවත් වතාවක් තනියම හදනවා. වාර 3ක් හදලා තියෙන්න ඕන. ඒ වාර 3 උත්තර මම බැලුවායින් පසුව තමයි
ඔයාට නොමිලේ අර පන්තිල සහභාගී වෙන්න නැත්නම් මුදල් අය කරන්න. කොහොමද ඇත්තටම ඔයා නොමිලේ උත්තර බලන්නේ? මම ඒක කියන්නේ. දැනට ඔයා මොකද කරන්න ඕනේ? ඒ ඉගෙන ගන්න ගණන් ටික ආය වතාවක් හදන්න. දැන් ඉතින් සමහර කොල්ලෝ කෙල්ලෝ කින්දිට hina වෙනවා ඇති අනේ මූ කරන බම් අපි ඔක් කරන්නම්කෝ වැඩේ. බලන්න ලියන්න නැත්තම් ගෙදර ඉන්නවනේ ඕලෙ වෙලේ එලවල් ලිපු නංගිලා මන්නේ උන්ට කියලා ලියව ගන්න. කමක් නෑ. සමහර කොල්ලොට මතක් වෙන රාහිසක කෙල්ලා. අරකට කියලා ලියව ගන්න පුළුවන් වෙයි. උන්වහන්සේගේ මට ලියලා දෙන්න. අපි කමක් නෑ. පුළුවන් නම් මාව රවට්ටන්න. ඔයාලට පුළුවන් නම් මාව රවට්ටන්න. මාව රවට්ටලා ඇත්තටම රවටුනේ කවුද කියලා පස්සේ දවසක දෙන්නේ. මම ශිෂ්‍යත්ව විභාගවල හැම විභාගෙකම පාස් වුණා නේ පුතේ. ශිෂ්‍යත්ව පාස් වුණා, ඊළඟ ලකුණු ගත්තා. ඕලෙවල් පාස් වුණා, එලෙවල් පාස් වුණා, කැම්පස් එකේ උපාධි ටිකත් කොහොමද මානේ පාස් කරගත්තා. මම ෆේල් වෙච්ච විභාගයක් නෑ. ඔයාලට බෑ මාව ෆේල් කරන්න. වෙන කවුරු ෆේල් වුණත් ඔයාලට බෑ මාව ෆේල් කරන්න. නේද? එකයි ෆේල් ගහන්න සමන් කිව්වේ. ඒ නිසා මාව රවට්ටලා මම කියන දේවල් වලින් පිට ඔයා වැඩ කළොත් ඔයා හැමතිස්සෙම ජීවිතේ කවදා හරි දවසක දිනා ගන්න පුළුවන් දෙයක් දිනා ගන්න බැරි වෙලා ලතවන ජීවිතේ accounting නිසා නම් ඒක උනේ අනේ අර වන් සර් කිව්ව දේ කරා නම් මට මෙහෙම වෙන්නේ නැහැ නේද? ඒ නිසා හොඳ ප්‍රතිඵලයක් හදාගන්න හොඳට විභාගේ පාස් වෙන්න නම් මම කියන දේවල් වලින් පිට වැඩ කරන්න. ඒ කියන්නේ ඊට වඩා ටිකක් වැඩිපුර වැඩ කාර්ය ගැටුමක් නේ. අටුම තරමේ මම කියන දේවල් අනිවාර්යයෙන්ම හෝම්වර්ක් විදිහට කරන්න ඕන. right. අපි හිතියේ 1.5 ආපසු එවීමක් කියලා අදහස් කරේ මොකක්ද කියලා මේ කිව්වේ. මොකද ආපසු එවීමක් කියලා අදහස් කරන්නේ ණයට විකුණුම් ආදායමේ අඩුවීමක්. ණයට විකුණද්දී ණයක දිවක්කම වැඩි වුණා, විකුණුම් ආදායම වැඩි වුණා. ආපසු එවීම කියලා අදහස් වෙන්නේ ණයට විකුණුම් අවලංගු වීමක්. ණයට විකුණුම් අවලංගු වීමක් නම් මොකද වෙන්න ඕනේ? ණයක දිවක්කම අඩු වෙනවා, විකුණුම් ආදායම අඩු වෙනවා 15000 බැගින්. යනවා මම මේ දිත්ත බලපෑම දෙන දෙනවා ටියුට් එකේ 1.5 විකුණුම් ආදායම අඩු වෙනවා. යනවා 1.5 දිනේ එළුවා. ආදායමෙන් 15ක් අඩු කරලා පෙන්නවා. සමාන ලකුණ එළුවා. ණයකති වත්කම වලින් අඩු කරලා පෙන්නවා. 1.7 ණයගතියන්ගේ රුපියල් 80000ක් ලැබීම. ණයගතියන්ගේ රුපියල් 80000ක් ලැබුණම මුදල් වැඩි වෙනවා. ණයගති ශේෂය අඩු වෙනවා. අන්න මේ දෙකම වත්කම්. එකම තීරුවේ අගයන් දෙකක් වෙනස් වෙනවා. එතෙන් අපි රූල් දෙකක් පාවිච්චි කරනවා. ඒ අනුව අපි මුදල් වත්කම වැඩි වීම පෙන්වනවා, ණයගති වත්කම අඩු වීම පෙන්වනවා. 1.12 60000ක තොගයක් මිලදී ගැනීම. ඒකත් එකම තීරුවේ නේද? බලන්න දෙකම වත්කම්නේ. 60000ක තොගයක් මිලදී ගැනීම ටියුට් එකේ දීලා තියෙනවා මොකද්ද වෙන බලපෑම කියලා. තොග වත්කම වැඩි වෙනවා, මුදල් වත්කම අඩු වෙනවා. හරි ලේසි. තොගය වැඩි වෙනවා කීයකින්ද? 60ක් ඒක වත්කම ඔන්න පෙන්නුවා. මුදල් අඩු වෙනවා 60ක් ඒකත් වත්කම. ටූල්ස් එකක ලිව්වා. 1.15 රුපියල් 3000ක ණයගතියක බෝල් ණය ලෙස කපා හැරීම. බෝල් ණය කියන්නේ ණයගතියගෙන් අය කරගන්න බැරි ණය. ණයගතියගේ වත්කමක් ඒ මුදල අපට මුදලින් ගන්න බැරි නම් ඒක අපි අමතක කරනවා. යන මේක වේදමක් වශයෙන් සලකනවා. 3000 දිත්ත බලපෑම මොකද්ද? බෝල් ණය වියදම වැඩි වෙනවා. මෙන්න වියදම් తీරුව. වියදම් වැඩි වෙනවා. වියදම් වලට එකතු කරගන්නවා 3000ක්. ණයගති වත්කම අඩු වෙනවා, වත්කම අඩු කරලා පෙන්නනවා 3000. ඒක පෙළි දෙකට ලියුවා. විචාරයන් දෙකක් නිසා වත්කම් හා වියදම් දෙකක් වෙනස් නිසා. 1.20 ප්‍රචාරණ වියදම රුපියල් 70000 වියදම් වැඩි වෙනවා. මුදල් ගෙවුවම මුදල් වත්කම අඩු වෙනවා. වියදම් වැඩි වෙනවා. ඔන්න වියදම් తీරුවට ගෙනාවා. මුදල් ගෙවීම මුදල් වත්කමෙන් අඩු කරලා පෙන්නනවා. 25 රුපියල් 10000ක ලීබඩු දක්ෂිණ සමාගමේ මිලදී ගැනීම. ආයතනයක නමක් කියලා මිලදී ගැනීමක් කිව්වා ණයට බව දන්නවා. විත්ත බලපෑම ලීබඩු වත්කම වැඩි වෙනවා. වත්කම් වල එකතු කරගන්නවා 10000ක්. දක්ෂිණගෙන් ණයට ගත්තේ දක්ෂිණ අපි මුදල් ගෙවන්න ඕන. මුදල් ගෙවන්න තියෙන කෙනා අපි කියනවා වගකීමක් කියලා. එනවා වගකීම් වැඩි වෙනවා 10ක්. 1.30 5000ක් දක්ෂිණ සමාගමට ගෙවනවා. දැන්
වගකීමක් ඇති වෙලා තියෙනවා ලිබර් ණයකට නිසා 10000කින් මේකේ නිදහස් වෙනවා අපි මුදල් ගෙවන්නවා. ඒ අනුව 5000ක් ගෙවුවම වගකීම අඩු වෙනවා මුදල්වත්කම අඩු වෙනවා. හරි. දිනය ලියා ගන්නවා 1යි ටික අඩු කර ගන්නවා වගකීම් වලින් 5000 ඒ වගේම මුදලින් අඩු කර ගන්නවා මුදල් කියන්නේ වත්කමක් 5000. 1.31 ජනවාරි මාසයට අදාළ එහෙත් මෙතෙක් මුදලින් නොගෙවූ ගොඩනැගිලි කුලිය රුපියල් 50000ක්. මේ මාසේ ගොඩනැගිලි කුලිය අපි ගෙවුවේ නැහැ. දීර්ඝ බලපෑම අපි කතා කළා. ගොඩනැගිලි කුලිය වියදම වැඩි වෙනවා. උපචිත ගොඩනැගිලි කුලිය කියන වගකීම වැඩි වෙනවා. හරි. ගෙවුවත් නොගෙවුවත් වියදම හඳුනා ගන්න ඕනනේ. උපචිත පදනම අනුව මුදල් ගෙවුවත් නොගෙවුවත් වියදම හඳුනා ගන්නවා 50000. මෙන්න මම ඊළඟට එකතු කළා 50000. එකතු කළා. මුදල් ගෙවුවද? නැහැ. එහෙනම් මුදලින් අඩු වෙනවද? නැහැ. දෙවෙනි බලපෑම මොකද්ද? උපචිත ගොඩනැගිලි කුලී වගකීම වැඩි වෙන්නේ. ඒ කියන්නේ ගොඩනැගිලි අයිති කාරණා අපි දැන් මුදල් ගෙවන්නේ නැහැ. 50000 ගෙවන්න අපි ණය වෙලා ඉන්නවා. ඒක වගකීමක්. එනවා වගකීම වැඩි වෙනවා 50000. වගකීම වැඩි වෙනවා 50000. හරි. අඩුපාඩු හදා ගන්න තනියම අහපු අය ඉක්මනින් බෝඩ් එක බලාගෙන අඩුපාඩු හදා ගන්න. ඊළඟට අපි ලෙජරේ වාර්තා කිරීම ආරම්භ කරමු. භාණ්ඩ විකුණු ප්‍රමාණය පමණයි. ආපසු යන විට ඒ භාණ්ඩවල විකුණු මගේ කිව්වා භාණ්ඩවල පිළිවෙල කිව්වේ නැහැ. ඒ නිසා මම භාණ්ඩවල වටිනාකමත් ඔගෙන කල්පන්න දන්නේ නැහැ. ඒකයි කිව්වේ 13 වෙනි 14 වෙනි ගානදී ආපසු යමු ඔගයත් එක්ක සම්බන්ධ කරලා අපි ඉගෙන ගන්නවා. එතකන් ඉවසාව දාන්න. හරි. ඔයා දැන් ලෙදර් ගිණුම් සූදානම් කරගෙන ඇති. අඩුම පාවිච්චි කරන්නේ නැහැ. ගිණුම් පුරු කරද්දී අපි වැඩේ පටන් ගමු. පළවෙනි ගනුදෙනුව රුපියල් ලක්ෂ 6ක් යොදා ව්‍යාපාරය ආරම්භ කිරීම මුදල් වත්කම වැඩි වේ ප්‍රාග්ධනය වැඩි වේ. එහෙනම් මම රූල් කර ගන්නවා මුදල් ගිණුම. රුපියල් 1000 වලින් කියලා පෙන්වනවා. ඒ වගේම රූල් කර ගන්නවා ප්‍රාග්ධන ගිණුම. දැන් ඔයගේ ටියුට් එකේ ලියලා දෙනවා ඩබල් එන්ට්‍රි එක. මුදල් වත්කම වැඩි වෙනවා වත්කම වැඩි වෙද්දී හර මුදල් ගිණුම හර කියලා. ඒ අනුව මුදල් ගිණුම හර කරන්න දින 1 500ක් ප්‍රාග්ධනය වැඩි වීම බැර 500ක්. මෙතන ලියන විස්තරයට මුදල් කියලා මෙතන ලියන විස්තරයට අනිත් ගිණුමේ නම කෙටි විරුද්ධ ගිණුමේ නම ලියන්න. ප්‍රාග්ධන ගිණුම ලියන්න. හරි මායික් කාඩ් එකට යමු. ටිකක් දැන් අතික්මන් කරලා ලියන්න පුරුදු වෙන්න ඕන. හිමින් හිමේ ලතාවකට ලියපු කාලි ඉවරයි. 1.3 ණයට විකුණුම් ආදායම. ණයට විකුණද්දී ණයකට වත්කම වැඩි වෙනවා. මුදල් ලැබුණත් නොලැබුණත් විකුණුම් ආදායම වැඩි වෙනවා. උපලබ්ධි සංකල්පය අනුව. එහෙනම් මට ඕන වෙනවා ණයට විකුණුම් ගිණුම් ගත කරන්න ණය ගැති ගිණුම ඕන. විකුණුම් ආදායම ගිණුම් ගත කරන්න විකුණුම් ගිණුම ඕන වෙනවා. ණය ගැතිය කියන්නේ වත්කම. වත්කම වැඩි වීම හර. එහෙනම් ණය ගැති ගිණුම හර කරන්න. දින 1.3 200ක්. ණය ගැති ගිණුම හර වුණා 200ක්. විකුණුම් කියන්නේ ආදායමක් වැඩි වීම බැර දින 1.3 200ක් බැර කරන්න. නාගති හර විකුණුම් බැර. දැන් ගිණුම් දෙකේ නම් දෙක මාරු කරලා මැද ලියනවා විස්තරයට. ඒ කියන්නේ මෙතනින් කියන්නේ විකුණුම් බැර වෙන විට කවුද හරවුනේ කියලා උදේ මේ කියන්නේ. හරවුනේ කවුද කියලා ලියනවා නාගති. නාගති ගිණුම ලියනවා මෙයා හරවන විට බැරවුනේ කවුද කියලා විකුණුම්. එකයි පහ ආපසු එවු ආයෙත් කියන්න ආපසු එවුම් කියලා මෙතන අදහස් කරන්නේ ණයට විකුණුම් ආදායම අඩුවීම පමණයි. ආපසු එවන තෝගේ ගැන කිව්වොත් නෑ. ණයට විකුණද්දී ණය ගැති හර වුණා විකුණුම් බැර වුණා. එතන තෝගේ වාර්තා කළාද? ණයට විකුණුම් තෝගේ වාර්තා වලා නැන්නේ. එහෙනම් ආපසු එවන තෝගේ වාර්තා කරන්න පුළුවන්ද? බෑ.
අපසුම් 15000 කියන්නේ මේ ලක්ෂ දෙකක ගණන් වෙන 15000ක විකුණුම් ආදායම අවලංගු වුණා කියන එක. එතෙන්දී විකුණුම් ආදායම අඩු වෙනවා. විකුණුම් වැඩිවීම විකුණුම් කිරීමේ ලියුමට විකුණුම් අඩුවීම විකුණුම් කිරීම හර වෙන්න ඕන. ඇයි හර වෙන්නේ? විකුණුම් කියන්නේ ආදායමක්. වගේ ටියුට් එක උඩින් ලියාගෙන නැති නේද? ආදායමක් වැඩිවීම බැර අඩුවීම හර. හැබැයි විකුණුම් හර කරන්නේ නැහැ. ඒ වෙනුවට හර කරනවා කවුද? ආපසු එවුම්. එයා හර කරනවා දිනේ 1.5 15ක්. ගාල්දරුව ඇතිවන විට ණයගතිවත්කම වැඩි වුණා. හර. ගාල්දරුව අවලංගු වන විට ණයගතිවත්කම අඩු වෙනවා. වත්කම අඩු වීම බැර. යනවා දිනය 1.5 බැර කරන්න 15ක්. ඔන්න ණයගති බැර වුණා. ආපසු එවුම් හර වුණා. මම මෙතන ලියනවා බැර වුණ කෙනාගේ නම ණයගති. මෙතන ලියනවා හර වුණ කෙනාගේ නම ආපසු එවුම්. හත ණයගතියන්ගෙන් 80000ක් ලැබීම. ණයගතිය අපට මුදල් දෙනවා. දිත්ත බලපෑම වලට පේනවා මුදල් වත්කම වැඩි වෙනවා. ණයගති වත්කම අඩු වෙනවා. ඩබල් එන්ට්‍රි එක ලියාගත්තා. මුදල් වැඩි වෙන විට මුදල් හර. ණයගතිය අඩු වෙන විට ණයගතිය බැර. පටන් ගමු. 1.7 ණයගති ගිණුමට මුදල් ගිණුමට හර කරන්න 80ක්. ඒක ණයගති ගිණුමට බැර කරන්න 80ක්. දැන් ගිණුම් දෙකේ නම් දෙක මාරු කරලා විස්තරයට යන්න. අපි මේ Zoom එකෙන් කරද්දී එහෙම නැත්නම් ඔයා මගේ රෙකෝඩින් බලද්දී හරි ඉතින් ගැටලුවක් ඇති නේද? ඒ කියන්නේ පන්ති ගාමනේදී නම් පන්ති වුණාම මට ළමයි ඉතින් කියලා යනවා. සර් පොඩ්ඩක් අතන ස්පීඩ් ගියා වැඩි. ඒ වගේ කාරණා කියනවා. ඉතින් මම ආයෙක මතක් කරලා දෙනවා. නමුත් මෙතෙන්දී ඔයා මායක මූණ මුණ හම් වෙන්නේ නැහැ නේ. ඒ නිසා මොනවා හරි දැන් මේ සෙෂන් එක බලලා ඒ වගේ ගැටලු තියෙනවා නම් මට කියලා එවන්න. පැහැදිලි කළා මාදිද පැහැදිලි වුණා. කියන්නේ තේරුනේ නැත්තේ මොනවද? තව මොනවා හරි පැහැදිලි වෙන්න ඕනද? අනේ සර් ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් මෙහෙම වෙන්න කියලා මට කියලා කියන්න. ඒවා මට කිව්වා කියලා අඩුපාඩු කිව්වා කියලා මම ආයෙක කේන්ති ගන්නෙ නැහැ. හරි 1.7 තොරතුරු වාර්තා කළා. 1.12 රුපියල් 60000ක තොගයක් මිලදී ගැනීම. ඒ කියන්නේ භාණ්ඩ මිලදී ගන්නවා තොග වත්කම වැඩි වෙනවා. ඒක අපි හර කරනවා කිව්වේ ගැනුම් ගිණුමකට. එහෙමනම් අපි රූල් කරගමු ගැනුම් ගිණුමක්. ගැනුම් ගිණුම. භාණ්ඩ තොගයේ වටිනාකම ගිණුම්ගත වෙන ගිණුම. වත්කම් ගිණුමක් වැඩි වීම හර දිනේ 1.12 60 මුදල් ගෙවා ලබා ගන්නේ. එහෙනම් මුදල් අඩු වෙනවා. මුදල් අඩු වීම මුදල් ගිණුමේ ලියන්න ඕන. බැර පැත්තේ. බැර පැත්තේ පළවෙනි රූලේ දිනේ 1.12 60. මෙතන ලියනවා හරවන කෙනාගේ නම ගැනුම්. ගැනුම් ගිණුමේ ලියනවා බැරවන කෙනාගේ නම මුදල්. එකයි 15 රුපියල් 3000ක ණයගැටියක බොල් ණය ලෙස කපා හැරීම. බොල් ණය එක වියදමක්. ණයගැටියන්ගෙන් අය කරගන්න බැරි ණය බොල් ණය. අපි කියනවා ඒක වියදමක් කියලා. එහෙනම් වියදම් ගිණුමක් පුල් කරන්න. බොල් ණය ගිණුම. බොල් ණය ගිණුම. වියදම් ගිණුමක වැඩිවීම ලියන ගිණුමේ හර පැත්තේ. යනවා බොල් ණය කපා හැරීමකදී වියදම වැඩි වෙනවා. ඒක වියදම් ගිණුමේ හර පැත්තේ ලියනවා. දිනය ලියන්න 1.15 3000 ලියන්නේ 3000 10 බෙදුවොත් 3යි. යනවා 1000 වලින් 3000 ලියුවා 3 ලෙස. මේක කපා හරින්නේ ණයගැටියන්ගේ. එහෙනම් මුදල් අඩු වෙන්නේ නැහැ. ගොඩක් අය මුදල් ගිණුමට ගොඩක් අය නෙමෙයි. ඇතම් අය පළවෙනි දවස්වල මුදල් ගිණුමට බොල් ණය බැර කරනවා. සෑම වේදමක්ම මුදල් ගිණුමට බැර වෙන්නේ නැහැ.
මුදලින් ලැබුණොත් මුදල් ගිණුමේ ලියනවා. මුදලින් ගෙවුවොත් ලියනවා. බොල්ලයි කපා හරිනවා කියන්නේ ණයගති ශේෂයක් අඩු කරන එක. ණයගති ශේෂයක් අඩු කරනවා නම් ණයගති ශේෂයක් කපා හරිනවා නම් ඒක මුදල් ගිණුමට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක සම්බන්ධ වෙන්නේ ඔයාගේ ණයගති ගිණුමට. යන ණයගති ගිණුම බැර කරනවා. දිනේ 1.15 3000. දැන් ගිණුම් දෙකේ නම් දෙක මාරු කරලා විස්තර කරනවා. ඊළඟ ගණනුව 1.20 සිදු වෙන්නේ ප්‍රචාරණ වියදම රුපියල් 70000ක්. ප්‍රචාරණය වෙනුවෙන් රුපියල් 70000ක් වැය කළාම චිත්ත බලපෑම ටියුට් එකේ දෙනවා. ටියුට් එක බලන ප්‍රචාරණ වියදම වැඩි වෙනවා, මුදල් වත්කම අඩු වෙනවා. ප්‍රචාරණ වියදම වැඩි වෙද්දී ප්‍රචාරණ ගිණුමේ කියලා යන්නේ හර පැත්ත. වියදම් වැඩි වීම හර අපි ටියුට් එකේ ලියාගත්තනේ. ඒ අනුව දිනේ 1.20 ප්‍රචාරණ ගිණුම හර කරන්න 70ක්. ඒ වෙනුවෙන් මුදල් ගෙවූ විට මුදල් ගිණුම අඩු වෙනවා. අඩු වීම ලියන්නේ බැර පැත්තේ. 70. දැන් අපි ගිණුම් දෙකේ නම් දෙක මාරු කරලා විස්තරයට ලියමු. විසි පහ 10000ක ලීබඩු දක්ෂිණ සමාගමේ මිලදී ගැනීම. කලින් අපි මේ ගැන කතා කළා. ලීබඩු ගන්නවා කිව්වේ ව්‍යාපාරයේ පාවිච්චියට. එහෙනම් මම ගණන් ගිණුමේ ලියන්නේ නැහැ. ලීබඩු ගන්නවා කිව්වොත් ඒකේ ගණන් ගිණුමේ ලියන්නේ නැහැ. මම ආරම්භ කරනවා ලීබඩු ගිණුම. ලීබඩු ගිණුම කියන්නේ වත්කම් ගිණුම. ව්‍යාපාරයේ පාවිච්චි කරන දේපලක් ලීබඩු කියන්නේ. එහෙනම් ඒක වත්කම. වත්කමක වැඩි වීම හර වත්කම් දැන් වැඩි වෙනවනේ. ඒ අනුව හර කරන්නේ 25. 10යි. ඒක ගන්නේ ණයට. එහෙනම් ආරම්භ කරන්න ණය හිමි කිරීම. හැබැයි මෙයා වෙළඳ නොවන ණය හිමියෙක්. ඒ නිසා යාගේ නමින් කිරීම ආරම්භ කරන්න දක්ෂිණ සමාගම. ණය හිමි කිරීම කියලා ගන්න එපා. ඔයාගේ පොතේ ණය හිමි කිරීම එහෙම නැත්නම් වෙළඳ ගෙවිතු දෑ කිරීම කියලා දැක්කොත් ඒකේ තේරුම භාණ්ඩ තොගයක් ණයට සපයපු කෙනෙක්. මෙයා ස්ථාවර වත්කමක් ව්‍යාපාරයේ පාවිච්චි දේපලක් ණයට දෙන්න කෙනෙක්. ඒ නමින් කිරීම ආරම්භ කළා නම් වැඩි හොඳයි. හැබැයි මේක වගකීම් කිරීමක්. ලීබඩු කියන්නේ වත්කම් කිරීමක්, දක්ෂිණ කියන්නේ වගකීම් කිරීමක්. වගකීම් වැඩි වීම බැර. එහෙනම් වගකීම් කිරීම බැර කරගන්න. 1.25 10ක් මෙතන ලියන්න හරවුන් කෙනාගේ නම ලීබඩු. ලීබඩු කිරීම ලියන්න බැරවුන් කෙනාගේ නම දක්ෂිණ සමාගම. එකයි 30 රුපියල් 5000ක් මේ ආයතනයට අපි ගෙවනවා. මුදල් ගෙවන විට අපේ වගකීම අඩු වෙනවා. භාණ්ඩ ණයට ගත්තම වගකීම් වැඩි වුණා. අපි මුදල් ගෙවන විට වගකීම යටින් බැඳීම අඩු වෙනවා. වගකීම් අඩු වීම හර. එහෙනම් වගකීම් වැඩි වෙද්දී බැර වුණා. වගකීම් වීම හර කරන වගකීම් අඩු වෙන විට. දිනේ ලියන්නේ 1.30 5 අඩු වුණා. ඇයි වගකීම අඩු වුනේ? මුදල් ගෙවුණු නිසා. එහෙනම් මුදල් ශේෂය අඩු වෙනවා. මුදල් කියන්නේ අපේ වත්කම. මෙන්න වත්කම් ගිණුම අඩු කරන්න. දිනේ ලියන්නේ 1.30 5. මෙතන ලියනවා හර වෙන කෙනාගේ නම දක්ෂිණ සමාගම. මෙතන ලියනවා බැර වෙන කෙනාගේ නම. ගිණුම් දෙකේ නම් දෙක මාරු කරලා ලියන්න. මුදල්. එකකින් අපිට හොයාගන්න පුළුවන් මේ සටහනත් එක්ක අනේ සටහන කොහෙද යෙදුනේ කියලා. ඒකටයි මේ විස්තරය ලියන්නේ. අවසන් ගනුදෙනුව ජනවාරි 31 ජනවාරි මාසයට අදාළයි. එහෙත් මෙතෙක් මුදලින් නැගෙව ගොඩනැගිලි කුලිය. අපි රූල් කරන්න ඕන තව ගිණුම් දෙකක්. එකක් ගොඩනැගිලි කුලිය ගිණුම.
දෙවැනි එක උපචිත ගොඩනැගිලි කුලී කිරීම. ගොඩනැගිලි කුලී කිරීම සහ උපචිත ගොඩනැගිලි කුලී කිරීම රුල් කරගන්න. මම මේ කතා කළානේ. ළමයි මේ ගිලුම් කතා කරලා අපේ මොකද්ද සංකල්පය වුණේ? උපචිත සංකල්පය. ණයන විකුණුම් හඳුනාගත්ත මොන සංකල්පයෙන්ද? උපලබ්ධි සංකල්පයෙන්. භාණ්ඩයක් හෝ සේවාවක් මුදලක් අය කර හෝ අය නොකර විකිණීම ආදායමක් වශයෙන් හඳුනාගන්නේ විකුණුම් ආදායම හඳුනාගන්නේ ප්‍රධාන වශයෙන් උපලබ්ධි සංකල්පයෙන්. උපලබ්ධි සංකල්පයෙන්. එතකොට ඒකට උපචිත ගෑවෙන්නේ නැද්ද? ගෑවෙනවා. හැබැයි ප්‍රධාන සංකල්පය උපලබ්ධි සංකල්පය. ගෙව්වා හෝ නොගෙව්වා වියදම් හඳුනාගත්තේ උපචිත සංකල්පයෙන්. මොකද ඒක කියන්නේ? වියදමක් දරා ඇතනම් ඒ වියදමට මුදල් නොගෙව්වා කොතන වාර්තා කරන්න ඕනේ. ඒක නෙමෙයි මේ කරන්න යන්නේ. වියදම දරනවා. වියදම දරනවා කියන්නේ මොකද්ද? තවත් පාර්ශවයකින් අපි සේවාවක් ලබා ගන්නවා. ගොඩනැගිල්ලේ පදිංචිව සිටිය. එහෙනම් අපි මුදල් ගෙවන්න බැඳී ඉන්නවා. ඒක තමයි වියදම දරනවා කියන්නේ. ගොඩනැගිල්ල පාවිච්චි කිරීම. ඒ අනුව 1.31 ගෙව්වත් නොගෙව්වත් වියදම හඳුනා ගන්නවා. වියදම් වැඩිවීම හර. වියදම් වැඩි වෙද්දී වියදම් කිරීමේ හර පැත්තට යනවා. වත්කම් වැඩි වෙද්දී වත්කම් කිරීමේ හර පැත්තට යන්නේ. මේක වියදම් කිරීම හර කරන්න 50. මුදල් ගෙවුවද? නෑනේ. තව මුදල් ගෙවලා නෑනේ කාල පරිච්ඡේදයට දාලා. මුදල් ගෙවුවේ නැත්නම් දැන් අපිට බැඳීමක් තියෙනවා ගොඩනැගිලි අයිතිකාරයක්. ගොඩනැගිලි අයිතිකාරට අපි මුදල් ගෙවන්න බැඳී ඉන්නවා. ඒ බැඳීමට අපි කියනවා වගකීමක් කියලා. ඒ වගකීම් ගිණුම තමයි මේ තියෙන්නේ. වගකීම පෙන්වන ගිණුම. ගෙවන්න තියෙන බිල්ඩින් රෙන්ට් එක පෙන්නුම් කරන ගිණුමට අපි කියනවා උපචිත ගොඩනැගිලි කුලී කියලා. මේක වගකීම් ගිණුමක්. මෙයා වියදම් ගිණුමක්. ගොඩනැගිලි කුලී කියන්නේ වියදම් ගිණුමක්. උපචිත ගොඩනැගිලි කුලී කියන්නේ මොකද්ද? වගකීම් ගිණුමක්. වගකීම් ගිණුමක වැඩිවීම බැර යනවා බැර කරන 1.31 50. මෙතන ලියනවා හර වෙන කෙනාගේ නම ගොඩනැගිලි කුලී. මෙතන ලියනවා බැර වුණු කෙනාගේ නම උපචිත ගොඩනැගිලි කුලී. එහෙනම් තව දෙයක් මතක් කරන්න ඕන මට අමතක වුණ නිසා එක මුලදීම කියන්න. ඔයාලට Zoom එකේ data package එකක් තියෙනවා දන්නව ඇති නේද? Dialog Mobitel වගේ ආයතන GB 25ක් විතර දෙනවා රුපියල් 165ක් වගේ රීලෝඩ් එකකට. ඒකෙන් ඔන්ලයින් වෙන්න පුළුවන් නම් වැඩිය හොඳයි. එතකොට ඔයාට මාසෙකටම GB 25ක් කියන අපේ පන්ති වලට සහභාගී වෙන්න හොඳටම ඇති. විදම රුපියල් 165යි. අපි තවමත් YouTube එකට තමයි වීඩියෝ අප්ලෝඩ් කරන්නේ. ඒක පොතෙක් මට පැහැදිලි කළා ප්‍රශංසනායිට කලිනුත් එක දැම්ම. නමුත් අපේ අර වීඩියෝ ෆයිල් වල තියෙන සුරක්ෂිතය භාවය තහවුරු කරගන්න අමාරුයි. නමුත් අපි දැනට YouTube වලට වීඩියෝ අප්ලෝඩ් කරන නිසා unlimited data plan වලට YouTube අන්තර්ගත වෙන පැකේජ් එකක් තෝරගන්න. එතෙන්දී වගේ විවිධ මාර්ග කරගෙන මේක නැවත බලනවා. නැවත බලන්න අවශ්‍යයි නම් වීඩියෝ මගේ link එක අරගන්නවා. ඔයා ඒක බලනවා. එතකොට ඒකට අවශ්‍ය data plan එකක් ෆෝන් එකේ ඇක්ටිව් කරගන්න. Zoom එකෙන් ඉගෙන ගන්නවා නම් කිසිම ගැටලුවක් නැහැ. රුපියල් 165ක් කියන්නේ පන්තිලේ ඇවිල්ලා ඉගෙන ගන්නවට වඩා ගොඩක් ලාභයි. පන්ති ගාස්තු අමතර බස් කුලියත් එක්ක බලුවොත් 165කට ඊට කාඩ් එකක් දාගෙන වැඩ කරගන්න පුළුවන්. ඊළඟ කාරණේ තවමත් ටියුට් ලැබුණ නැති අය ඉන්නවනම් ටියුට් එක තවම පුතා දැන් තියෙන තත්ත්වයක් එක්ක තව ඒ පස්සට යනවා ටියුට් එක ගෙදරට එවන එක. සංචාරන සීමාවක් කරනවා. කුරියර් සර්විස් වැඩ කරනවා. තැපෑල වැඩ කරනවා. හැබැයි ගොඩක් මන්දගාමී. බොහෝ වෙලාවට මම ටියුට් එක අදෙව්වොත් මේක සාකච්ඡා කරලා ඉවරනම තමයි ආගෙට හතර ටියුට් එක එන්නේ. ඉතින් හાર્ඩ් කොපි එක අපි අට යථා තත්ත්වයට පත් වෙලා ගන්න කියන්න. හැබැයි ඔයා මෙහෙම එකක් තියෙනවා. ඔයා print out ගන්න එකට ටිකක් වේදමක් දරන්න වුණා. ගණන් හදද්දී නම් print out එක ඕන. දැන් කෙනෙක් කියලා තිබුණ සර් ගණන් හදද්දී මේ ස්ක්‍රීන් එකට ෂෙයා කරන්නකෝ කියලා. එහෙම කළා කියලා ඔයා ඊළඟ කතාවේ ගණන් හදද්දී ආයෙමත් වීඩියෝ එක බල ඔක කෙරෙන්නේ නෑ පුතා. හොඳම දේ තමයි මගෙන් link එක අරගෙන ටියුට් එකේ ඒක ඩවුන්ලෝඩ් කරගෙන print out එකක් අරගෙන තියාගන්න එක. පුරු කරගන්න එපා. ඔය තරම් මම ආගේ ස්ක්‍රීන් එකට හැම විටම ඔක බල ගණන් හදන්න වෙන්නේ නෑ. ස්ක්‍රීන් එක බල නිසා හොඳම දේ තමයි print out එකක් ගන්න එක. දන්නවා සමහර පළාත්වල එක පැත්තක් ගන්න රුපියල් 10ක print out cost එකක් යනවා. සමහර තැන්වල රුපියල් 5යි. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඒ වුණත් මේ හැම දෙයක්ම කරන්න වගේ අනාගතය වෙනුවෙන්. ඒ වෙනුවෙන් ඔයා පොඩි කැපකිරීමක් කරන්න. ඊළඟට